සිත්නෙත් අසපුව අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපි සෝදානම් වෙමු ඉරිදා සිත්නෙත් අසපුව අහන්න. ඉරිදා සිත්නෙත් අසපුව තුළ අදත් ඒ උතුම් වූ සද්ධර්මානුශාසනාව වෙනුවෙන් අපි ආරාධනා කළා පදවි ශ්‍රීපුර ලස්සන ගම වනසේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ අද දවස තුලදීත් අපට මේ ගැඹුරු වූ ධර්මය පහදා ගැනීම වටහා ගැනීම පහසු වන ආකාරයෙන් දේශනාව සිදු කරાવી. ධර්ම ශ්‍රවණ කුසලයේ ජීවිතේ භාග්‍යම පිණිස හේතු වෙන්නා වූ සෝතාපට්ටි අංගයක්සේ සලකා ධර්මය අහන්නට ඔබේ සිත් නැඹුරු වේවායි කියලා නැවත නැවත ප්‍රාර්ථනා කරමින් අපේ පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට ඇරයුම් කරනවා ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्ग मोक्षदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා යේද මච්චරිනෝ ලෝකේ කදරියා පරිභාසකා අඤ්ඤේසං දදමානානං අන්තරාය කරා නරාති. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ලංකාවාසී ලෝකවාසී සදැහැති කාරුණික පින්වත්නි, අද දවසේ සෑම ඉරිදා දිනයකම සන්ධ්‍යා කාලේ හමාගෙන එන net fm සිත්නෙත් අසපුවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝක සත්වයා වෙත කරුණාවෙන් අනන්ත කාලයක් පාරමී පුරලා අවබෝධ කරගෙන දේශනා කරන්නට යෙදුණු ධර්මයෙන් ඊටාම බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොත. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලංකාවාසී ලෝකවාසී බොහෝ දෙනෙක්ගේ හිතසුව පිණිස ශ්‍රවණීය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දානමය පින්කමට සම්බන්ධ වෙමින් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. දායකත්වයේ රැගෙන කතරගම බරණ මාවත අංක 28 නිවසේහි පදිංචි ලල්සිතා ගමගේ ඇතුළු දරුවන් විසින්. පින්වත්නි, බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නෙම මේ සංසාර ජීවිතේ අතරමං වෙලා යන සත්වයාට ඒ තමන්ගේ සංසාර ජීවිතයේ කොයි වගේ ආකාරයක එකක්ද, ඒ යන සංසාර ජීවිතය තුළ විඳින්න වෙන දුක් කරදර මොනවද, ඒ සංසාර ජීවිතයේ යන අතරතුර ලැබෙන උත්පත්තීන් වල යම්කිසි සැපයක් තියෙනවද නැද්ද, නැතිනම් සැබෑ සැපේ තියෙන්නේ කොතනද, ඒ සැපයට කොහොමද යන්නේ කියන කාරණා පිළිබඳව සත්‍යයට කියලා දෙන්න. හැබැයි කොච්චර අපි දැන් දන්නවා ලංකාදීපයේ දිහා බැලුවාම කොච්චර බණ ඇහුවත් මේ ධර්මයට තියෙන කැමැත්ත පින්වත්නි අර ඒ ධර්මයට කැමති නැතුව නෙමෙයි. හැබැයි මේ නිවන් දකින්න යනවා කියන එකක් පිළිබඳව ලොකු අවබෝධයක් අපේ මේ මිනිසුන්ට නැහැ පින්වත්නි. ඒ පින්වතුන් හැම තිස්සෙම හිතන්නේ අනේ ඊළඟ පාර මොකක් හරි වෙයිද, ඊළඟ පාර කුමක් හෝ වරදක් වෙයිද. ඒ නිසා මම මේ පාර මගේ ජීවිතය යහපත් කරගන්න ඕනේ. මගේ ජීවිතයට පිළිසරණක් ලැබෙන්නේ බුදුදහම අධහැවුවොත් විතරයි, මේක දර්ශනයක් දහමක් විදිහට. ඒ නිසා පින් කරලා පව් කරන්නේ නැතුව කොහොම හරි පරිස්සම් වෙන්න ඕනේ. ඔන්න ඕක තමයි ගොඩක් අයට තියෙන ප්‍රබලම සංකල්පය. තවත් පිරිසක් ඉන්නවා. ඒ පිරිස ඇවිල්ලා පින්වත්නි දැන් ඒගොල්ලොන්ට තේරෙනවා කෙලස් ධර්ම හොඳ නැහැ කියන්නේ. කියන්නේ අකුසල්ම තමයි කියන්නේ. හැබැයි ඒ පින්වතුන්ලා දැන් මේ අකුසල් ඉක්මවනවත් කියන එකට යන්නේ නැතුව තමන්ගේ හිත රැක ගන්න උත්සාහයක යෙදෙනවා. අකුසල් ධර්ම එනකොට කුමක් හෝ එකක් පාවිච්චි කරලා මොකක් හෝ පදනමක්, බුදුදහමේ තියෙන භාවනාවක් වේවා, වෙනත් ධම්මපදයේ තියෙන ගාථාවක් වේවා, මෙවැනි එක ධර්ම න්‍යායක් අරගෙන තමන්ගේ හිත ඒ අවස්ථාවෙන් පරිස්සම් කරගන්න විතරයි උත්සාහ කරන්නේ. මේකේ වෙන හානිය තමයි මේ අකුසලෙන් සිත ප්‍රවේශම් කරගන්න කි තාම වටිනවා. ඒක කල යුතුමයිනේ. හැබැයි ඔබ මේ ජීවිත කාලය පුරාම කරන්න හදන්නේ අකුසල, කියන්නේ තරහ එන අවස්ථාවන් වල තරහ නොගෙන ඉන්න එක නම්, ලෝභ කරන්න අවස්ථාවල් වල ලෝභ නොකරන්න අදිෂ්ඨාන කරගෙන ඉන්නවා නම් මතක තියාගන්න, ඒක බුදුදහමෙන් ලැබෙන එක අතුරු ඵලයක් විතරයි. කියන්නේ ඔබට සමහරක් විට පුදුම හිතෙයි. මොකද හැමෝම කියන්නේ ලෝභය පාලනය කරන්න, ද්වේෂය පාලනය කරන්න කියලා. මේ ස්වාමීන් වහන්සේ විතරක් මොකද්ද මේ කියන්නේ කියලා හිතයි. පින්වත්නි, මම කියන්නේ ද්වේෂය තද කරගෙන පාලනය කරගෙන ඉන්න ඕනේ. ලෝභය තද කරගෙන පාලනය කරගෙන ඉන්න ඕනේ. හැබැයි
එපමණකින් විතරක් ඔබ දැනට සීමා වුණොත් මං කියන්නේ තරහ එනකොට මම තරහ ගන්නේ නෑ කොහොම හරි ඉන්නවා ඉවසන් ඉන්නවා කියලා හිතාගෙන ඉවසගෙන හිටියොත් ඔබට මේ ජීවිතේ තරහ නොයයි හැබැයි ආපහු සැරයක් ජීවිතයක් සකස් වෙනවා. කියන්නේ මම කියන්නේ ලෝභ දේශ ආදී අකුසල් ධර්ම යටපත් කරගෙන ඉන්න දඟලනවා වගේම නැවත වාරයක් භවයක් සකස් නොවීම. මෙන්න මේකයි බුදුදහමේ පරමාර්ථය. මොකද ආයි භවයක් සකස් වුණොත් පින්වත්නි ඔබට දේවාත්මයක් ලැබි. බ්‍රහ්මාත්මයක් ලැබි. හැබැයි ඒ භවයේ ඉඳන් ආපහු එන්න තියෙන ගමනේ ඔබට ආයිත් තරහ යන ජීවිත ලැබෙන්න පුළුවන්. ආයිත් ලෝභ හිතෙන ජීවිත ලැබෙන්න පුළුවන්. ඒ නිසා මේ බුදුදහමේ පරමාර්ථය නම් දැන් මේ කියන්නේ ලෝභය පාලනය කරගන්න එක හොඳ නෑ කියලා නෙමෙයි. ද්වේෂය පාලනය කරගන්න එක හොඳ නෑ කියලා නෙමෙයි. බුදුදහමේ පරමාර්ථය නම් මේ ලැබිච්ච ජීවිතෙන් නිවී යන්න. මේ ස්කන්ධ පහ මේ ජීවිතෙන් කෙලවර කරනකොට නැවත තරහ යන ජීවිතයක් ස්කන්ධ වශයෙන් ගොඩනගා නොගැනීමමයි බුදුදහමේ තියෙන පරමාර්ථය. හැබැයි අද එක්තරා විදිහකට බුදුදහමේ මේ වෙනකොට ඉතින් අවුරුදු 2500ක් විතර ගෙවිලා ගිහිල්ලා තියෙනවා. සමහර අටුවාටීකා අරගෙන බැලුවාම ඉතින් අර ප්‍රඥාවන්තයන්ගේ කාලයෙන් තොර කාලයක් බව තමයි මේ කාලය. ඒ අටුවාටීකා මිලින්ද ප්‍රශ්න ආදී සමහරත්ෙන් බැලුවාම අපිට තේරෙන්නේ. ඒ නිසා බුදුදහමේ හරේ යම් මට්ටමකට අතහැරිලා නැතුවමත් නෙමෙයි පින්වත්නි. දැන් ඊටාම අඩු වෙන්නේ ධ්‍යානලාභී ඇත්තෝ ලංකාවේ ඉන්නවද බලන්නකෝ. අපේ ඇත්තෝ ඉතින් ඉන්නේ මේ ලංකාවේ ඉන්නව හරිද නැතුව නෙමෙයි. පැහැදිලිවම ඉන්නවා. නමුත් මම මේ කියන්නේ අඩුයි. ඇයි අඩු වෙන්න හේතුව? අන්න ධර්මයේ ගිලිහෙන්න හේතුව තමයි ඒක. මෙච්චර ධර්මයේ කතා කරන රටේ කොච්චර මිනිස්සු කේන්ති ගන්නවද? මෙච්චර ධර්මයේ කතා කරන රටේ කොච්චර මිනිස්සු අනුන්ට ඉරිසියා කරනවද? ඒ නිසා පින්වත්නි මේ තථාගත ධර්මයේ අපිට යම්කිසි අහුවිය යුතු තැනකින් අහුවෙලා නැහැ. ඒව හොඳට තේරුම් ගන්න. අහුවෙන්න ඕනි තැනින් නෙමෙයි අහුවෙලා තියෙන්නේ. අර සර්පයාගේ නැට්ටෙන් අල්ලගත්තා වගේ දැන් ධර්මයටම වාද විවාද කර ඉන්න වෙලානේ. ඒක තමයි. ඒ නිසා මේ තථාගත ධර්මයේ මේ ස්කන්ධ පංචකයේ මේ ජීවිතෙන් අතහැරුණට පස්සේ දැන් අර සති සම්පජඤ්ඤ කියන භාවනාව ගන්න. දැන් ওই භාවනාවේදී මම ඔබට කියන්නේ අද වෙනකොට මේ වගේ අර්ථ ඉතාම ලිහිල් කරලා තියෙන විදිය බලන්න. සති සම්පජඤ්ඤ කියන භාවනාවට ගියාම අපිට හැම තැනකින්ම ඇහෙන්න දකින්න ලැබෙන එකක් තමයි මේ ඔබ යනකොට යනවා කියලා යන්න. කනකොට කනවා කියලා කන්න. නිදා ගන්නකොට නිදා ගන්නවා කියලා හිතලා නිදා ගන්න. මොකෝ පින්වත්නි මම අහන්නේ අපි කනකොට කනවා කියලා හිතාගෙන නෙමෙයිද කන්නේ? අපි නිදා ගන්නකොට හිටගෙන ඉන්නවා කියලා හිතාගෙනද නිදා ගන්න? හිටගෙන ඉන්නකොටත් නිින්ද යන අය ඉන්නවා. නමුත් අපි සාමාන්‍යයෙන් නිදාගatti නිදා ගන්නවා කියන සංඥාව අපිට එනවා. යනකොට ආයේ මේක අමුතුවෙන් කල්පනා කරන්න ඕනේ නැහැ. යනකොට අපි යනවා කියලා සංඥාව එනවා. උයන අම්මට තමන් උයනවා කියන සිහිය තියෙනවා. එහෙම නැත්නම් ඒක ඊටාම ස්වල්පයකට කිහිප දෙනෙක් තමයි තමන්ගේ වැඩේ අමතක කරගෙන වෙන දේවල් කරන්නේ. ඉතින් පින්වත්නි මේ සති සම්පජඤ්ඤය කියන භාවනාවේ කියන්නේ මේ ඔබ උයනකොට උයනවා කියලා දැනගෙන උයන්න නෙමෙයි. හොඳට මේ වහගන්න. කනකොට කනවා කියලා දැනගෙන කන්න නෙමෙයි. යනකොට යනවා කියලා දැනගෙන යන්න නෙමෙයි. ඒ ගමනාගමන ඉරියව් තුල කනකොට බොනකොට අතපය දිග හරිනකොට දැනගන්න ඕනි මොකක්ද? මේ නාම රූප ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මේන් අවසානිත සත්පුද්ගල ශූන්‍ය භාවයක් ලැබෙන්නේය කියලා හුදු නාම රූපයන්ගේ එකතු වීමෙන් ලැබෙන ක්‍රියාකාරීත්වයක් පමණයි කියලා දැන ගැනීම තුලින් විතරයි සති සම්පජඤ්ඤය සතිය කියන සෙහිය ඒ ඉරියව් වල පිහිටලා ඔබට කෙලස් ප්‍රහීන කරන මට්ටමකට එන්න. ඉතින් පින්වත්නි මම මේ කියන්නේ අද වෙනකොට මේ අර්ථිතාම නරක විදිහට සමාජගත වෙනවා. ඒ කියන්නේ මේ බොහොම සරලව ඒකයි නිවනට එහා බුදුදහම කියන එක තාම සරල කතන්දරයක් බවට පත් කරගෙන තියෙනවා. නිර්වාණ ධාතුව කියන එක දැන් ගොඩක් අය දන්නේ නැහැ නේ. අනිමිත්ත විමෝක්ෂය කියන්නේ මොකක්ද? අප්පනිහිත විමෝක්ෂය කියන්නේ මොකක්ද? ඊළඟට ශුන්්‍යත විමෝක්ෂය කියන්නේ මොකක්ද? නේද? සද්ධානුසාරී, ධම්මානුසාරී, කායසක්කී, දිට්ඨප්පත්ත මේවා දන්නවද බලන්න. මේවා නොදැන ගන්න හේතුව තමයි දැන් සද්ධානුසාරී, ධම්මානුසාරී මාර්ගස්ත අවස්ථාවට කියන නම් දෙක. හැබැයි අද මේවා දන්නේ නැහැ. එතනින් මෙහා බෝධි පූජාවේ වටකීයක් කැරකෙන්න ඕනිද? කලතීයක් තියනවද? ඒ ඔක්කොම නම් හොද්දට දන්නවා. කටිනෙට ඉදිකටු පාරවල් කීයක් ගහන්න ඕනිද සක්විති රජකම ලැබෙන්න? අර බුදුදහමින් ලැබිය යුත්තේ නෙමෙයි අල්ලගෙන අරගෙන ඉන්නේ සමාජයේ. ඒකයි. හොඳයි. එන්නේ සාමයි කල්පනා කළේ මේ බුදුදහමේ මූලිකම පදනමක් වෙච්ච තමන්ගේ හිතේ කෙලෙස් ධර්ම පිළිබඳව හඳුනා ගන්න පුළුවන් ලේසිම ක්‍රමවේදයක් වෙච්ච අභිධර්මයේ පිළිබඳව මේ ගුවන් විදුලි මාධ්‍යයක් කරහා ඔබව යම් මට්ටමකට මේ සම්පූර්ණ දැනුවත් කිරීමක් ඉගැන්වීමක් නෙමෙයි යම් මට්ටමකට ඉගැන්වීමක් කරන්න. එහෙම කතා කරගෙන එන අපි සම්මුති පරමාර්ථ කියන්නේ මොනවද? පරමාර්ථය තුල තියෙන අකුසල සිත් මොනවද කියන එක කතා කරන්න අරගෙන අකුසල සිත් ගැන කතා කරන්න කලින් අකුසල චෛතසික පිළිබඳව කතා කරන්න ඕනි කියලා හිතලා
චෛතසික පිළිබඳව කතා කරගෙන ආවා. ඊට අනුරූපීව ඔබට මතකයි නම් මෝහ අහිරික අනුත්තප්ප උද්දච්ච ලෝභ දිට්ඨි මාන දෝෂ ඉස්සා කියන මෙන්න මේ චෛතසික පිළිබඳව අපි කතා කරලා තියෙනවා. ඉතින් අපිට තව කතා කරන්න තියෙනවා මේකේ චෛතසික කීපයක්. මච්චරිය කුක්කුච්ච තීන මිද්ද විචිකිච්ඡා. මච්චරිය කුක්කුච්ච තීන මිද්ද විචිකිච්ඡා කියන චෛතසික පිළිබඳව අපිට කතා කරන්න තියෙනවා. කියන්නේ මේ අකුසලයේ පැත්තේ. ඒත් අද අපි කතා කරන්න යන්නේ පින්වත්නි පළවෙනියටම මේ මච්චරිය පිළිබඳව. කියන්නේ මසුරුකම. මච්චරිය කියලා කියන්නේ මොකද්ද? මසුරුකමට කියන නම. මේ මසුරුකම කියන එක පින්වත්නි දැන් පෙර චෛතසික පිළිබඳව විග්‍රහ කරපු දේවල් ඔය පින්වතුන්ලට පෙර ධර්ම දේශනා හොයාගෙන ඒව ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ නිසා මම දැන් අර පහුගියවට යන්නේ නැතුව කෙලින්ම මෙතනින් ධම්ම පටන් ගන්නවා. හරිද? හොඳයි. මච්චරිය කියන්නේ මොකද්ද? අත්තනෝ සම්පත්තින් මච්චරතිති මච්චරු. ඒ කියන්නේ තමන්ගේ සම්පත් කෙරෙහි මොනවා කරනවද? මච්චරති. අර සංගවනවා. කියන්නේ මසුරුකමනේ. තමන්ගේ සම්පත් සංගවනවද? අන්නේ සැඟවීම ස්වභාවයට කියනවා සෝ මච්චරු. අන්න ඒකට කියනවා ඒ තමයි මසුරුකම කියන්නේ කියලා. මච්චේරස්ස භාවෝ මච්චරියන් කියලා කියනවා. ඒ කියන්නේ අර මසුරාගේ තියෙන සංගවන ස්වභාවය. ඒ යාගාව තියෙන තමන්ගේ සම්පත් සංගවන ස්වභාවයටමයි මසුරුකම කියලා කියන්නේ. පිටත් මේ මසුරුකම කියන එක සාමාන්‍යයෙන් ධනීය වස්තුවට ආශාවක් තියෙන කෙනෙකුට එන්න පුළුවන් එකක්. ඉතින් එකක් තමයි මේ මසුරුකම කියන එක නැති කරගන්න තමන්ට විශාල උත්සාහයක් තියෙන්න ඕනි. ඒ කියන්නේ මේ අනවශ්‍ය තැන උපදින මසුරුකම. දැන් කෙනෙක්ට හිතයි අපි එයි මේ අමාරුවෙන් අපි හම්බ කරගන්න වස්තු අපි ඒක සැඟෙව්වහම අපි ඒකට මසුරුකම් කරාම කාටත් මොකෝ. මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි. ඒ සංගවා ගැනීම කියන එක තමන්ට කරගන්න පුළුවන් එකක් වුණාට සංගවා ගැනීම කියන්නේම පින්වත්නි මේ මච්චරිය කියන චෛතසිකයේ ස්වභාවයක්නේ. හරිද? මේ සංගවා ගන්න ඕනිය කියලා සිතවිලි එන්නම මච්චරිය කියන චෛතසිකයේ ස්වභාවයක් නිසා. එතකොට මච්චරිය කියන චෛතසිකයේ ස්වභාවය නිසා සංගවා ගන්නවා කියන එක මච්චරිය කියන චෛතසිකය අකුසලයක්ය. ඒ නිසා ඒක වහාම එතනින් අයින් කරලා කුසල කොටට දාගන්න ඕනි කියන එකට කාරණාවක් නෙමෙයි. මොකද මච්චරිය කියලා කියන්නේ ස්වභාව වශයෙන්ම පින්වත්නි මසුරු බව කියන්නේ අකුසලයක්. ඒකට මේ වගේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන තේරුම් ගත්තාම ඒ වගේම මේ මසුරුකමින් ලැබෙන අනිෂ්ට විපාක. දැන් මේ මසුරුකම කියන එක කෙලවරට ගියාම පින්වත්නි තමන් සංගවනවා විතරක් නෙමෙයි. ඒ අර කදරිය කියලා කියන්නේ තමන් සංගවනවා විතරක් නෙමෙයි. දෙන කෙනාට දෙන්නෙත් නෑ. අන්න එතනදි තමයි මෙතනදී අකුසලයේ බවට පත් වෙන්නේ. තේරුණා නේද? අපි මේකේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන පිළිබඳව කතා කරමු. එතකොට ඔබට තේරෙයි මේක කොයි වගේ අකුසල චෛතසික ස්වභාවයක්ද කියලා. සිහිපත් කරලා තියෙනවා මේකේ ලක්ෂණය තමයි අත්තනෝ සම්පත්තීනං නිගූහන ලක්ෂණ. තමන්ගේ සම්පත්, ඒ කියන්නේ තමන්ගේ යසෙසුරු සැඟවීම තමයි ලක්ෂණය. නිගූහන කියලා කියන්නේ සංගවනවා කියන එකට පින්වත්නි. හරිද? තාසංයේව පරේහි සාධාරණ භාවයේ අක්කමන රසං. අන්න කියනවා තාසංයේව. තාසංයේව කියන්නේ පින්වත්නි ඒ තමාගේ සම්පත්තිය පරේහි අනිත් අය සමග සාධාරණ භාවයේ අක්කමන රසං. අනිත් අයට මගේ වගේම වෙන්න ඕනේ. මං ගාව සල්ලි තියනවා නිකන්. අනිත් අයට ඒක ලැබෙනවට එහෙම කැමති නෑ. ඒ කැමති නැති වීම තමයි. ඒ කැමති නැති ස්වභාවය තමයි. ඒක නොවිසීම තමයි මේක කෘත්‍ය බවට පත් වෙන්නේ. කියන්නේ මච්චරිය කරන්නේ අන්නේ තමන්ගේ සම්පත්තීන් අනිත් අයට සාධාරණ වීම නොයිවසීම කියන කෘත්‍ය කරන එක තමයි මේ මච්චරිය කියන එක කරන්නේ. තේරුණානි? නිගූහන ලක්ෂණං අක්කමන රසං. නොයිවසීම තමයි කෘත්‍ය. සංකෝචන පච්චපට්ඨාන. කොහොමද සංකෝචන කියන්නේ හැකිලෙනවා කියන එක. ඒ කියන්නේ ඒ සිදුවීමට තමන්ගේ සම්පත්තීන් අනිත් අයට සාධාරණ වීම කියන සිදුවීමට සිතේ හැකිලීම තමයි වැටහීම් ලක්ෂණය කරගෙන පවතින. ඒ කියන්නේ සිත පින්වත්නි ඒ තැන්වලදී හැකිලෙනවා. දානයක් දෙන්න යනකොට මොකක් හරි එකක් ඇවිල්ලා මොකටද දෙන්නේ අපරාධේ අපි අමාරුවෙන් හම්බ කරගත්තු දේවල් අර මෙහෙමයි කියලා හිත හකුලවා ගන්න ස්වභාවයට කියනවා. ඒක තමයි මේකේ පච්චපට්ඨානේ නැත්නම් වැටහීම් කාරණා බවට පත් වෙලා තියෙන්නේ. ඊළඟට මොනවද මේකේ ආසන්න කාරණාව? ඒ කියන්නේ මේකට හේතුව බවට පත් වෙන්නේ මොකද්ද? ළඟම අත්තනෝ සම්පatti පදට්ඨාන. තමන්ගේ සම්පත්තිය. අන්න බලන්නකො ඕකට කියන්නේ අර තමන්ගේම මොක්කුද තමන්ගෝම කනවා කියලා කියන්නේ. මේ තමන්ගේ සම්පත්තියම තමයි තමන් කොහෙට ඇදලා දාන්නේද? අපාය പ്രേත තිරසන් ලෝකවලට ඇදලා දාන්නේ. මම ඒකයි හැමදේම කියන්නේ ඔය පිංගුතුල්ලට ලැබිලා ඉන්න දරුවෝ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් කියන්නේ සම්පත් කියලා නම් දකින්න එපා. මොකද මෝඩ අය හිතනවා පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති. මට දරුවෝ ඉන්නවා මට ධනය තියෙනවා කියලා කවුද හිතන්නේ? ඉති බාලෝ විහඤ්ඤති. බාලයා හිතනවා මට මේවා තියෙනවා කියලා. හැබැයි මේ බලන්නකො අත්තනෝ සම්පatti පදට්ඨාන. මේ මච්චරිය කියන අකුසලයේ ඇති වෙන්නේ කුමක් නිසාමද? Tamanගේ සම්පatti නිසාමයි. එසා ඔබට ওই තියෙන සම්පatti තමයි ඔබව പ്രേත ලෝකෙට ඇදලා දාන්නේ. මම මේක කියලා දෙන්නම්. අර ඔය පිංගුතුල අහන තියනව නේද? ආනන්ද සිටුවරයා කියලා සිටුව කෙනෙක් හිටියා. ඔය ආනන්ද සිටුවරයා පිංගුත්නි පෙර මේ සවැත් නුවර තමයි
හිටි. සවැත් නුවර ඉන්නකොට 40 කැලක් ධනිය තිබ්බා කියලා සිහිපත් කරලා තියෙනවා. මේ ආනන්ද සිටුතුමාට හිටියා පින්වත්නි පුතෙක්. එයාගේ නම මූලසිරි. මූලසිරි තමයි මේ ආනන්ද සිටුවරයාගේ පුතාගේ නම. මොකද වෙන්නේ මේ ආනන්ද සිටුවරයා පින්වත්නි තමන්ගේ පුතාට හැමතිස්සෙම අවවාද කරනවා මේ ධනිය තියෙනවා කියලා හිතන්න එපා. කාටවත් දෙන්නත් එපා. හැබැයි අලුත් ධනිය උපදවා ගන්නත් ඕනි. කහවණුවක් වුණත් වියදම් කළොත් තමන්ගේ භාණ්ඩාගාරයේ තියෙන ධනෙ අඩු වෙනවා. අන්න බලන්නකෝ තමනුත් මච්චරි බවට පත්ලා තමන්ගේ දරුවත් මොනවා කරාද? මච්චරි පුද්ගලයෙක් බවට පත් කරන්න උපදෙසොත් දෙනවා. අන්න බලන්නකෝ ඔයකට තමයි කියන්නේ කදරිය භාවය කියලා. තමන් දෙන්නෙත් නෑ, දෙන කෙනාට දෙන්න දෙන්නෙත් නෑ. නේද? අන්න එනිසාම නිතර අවවාද දුන්නා. මේ තුඹස් බඳිනවා වගේ, වේයෝ ගෙනල්ලා තුඹස් බඳිනවා වගේ, මීමැස්සෝ ගෙනල්ලා පැණි රැස් කරනවා වගේ අපි මොකද කරන්න ඕනේ? සම්පත් ගෙනල්ලා අපේ ගෙවල් වල ගොඩ ගහන්න ඕනේ කිව්වා. පින්වත්නි දැන් මෙන්න මේ ආනන්ද සිටුට මොකද වෙන්නේ? ආනන්ද සිටුතුමා තමන්ගේ තියෙන ධනෙ පවරන්නෙත් නැතුව මරණයටපත් වෙනවා. මරණයටපත් වෙලා ගිහිල්ලා පින්වත්නි සවැත් නුවර ආසන්නෙම තිබ්බ එක්තරා සැඬොල් ගම්මානයක. සැඬොල් කියලා කියන්නේ ඉන්දියාවේ ඒ කාලේ ಭಾರತೀಯ සමාජයේ තිබි තාම පහත්ම කුලය තමයි සැඬොල් කියලා කියන්නේ. ඉතින් අදත් ඒක ඒවා ගියාම මේ කුල ભેද බලා ගන්න පුළුවන්. ඉන්දියාව පැත්තේ සමහර ගංගා තියෙනවා. ඒ ගංගාවල නාන්න කොටස් තියෙනවා. ඒ කියන්නේ හොඳම අය නාන්නේ උඩම ටිකින්. දෙවනි අය නාන්නේ අර උඩ අය නාලා හේදිලා එන වතුරෙන්. එතකොට සැඬොල් අය ඒගොල්ලෝ නාන්නේ පින්වත්නි අර ඔක්කොම 3-4 දෙනාම ಜಾති අය නාලා ඒ කුළු හේදිලා එන වතුරෙන් තමයි සැඬොල් අය නාන්නේ. අදත් ඉන්දියාවේ ගියාම ඒවා දකින්න පුළුවන්කම ලැබෙනවා. මේ හැබැයි මෙහෙමයි ඉතින් ඒගොල්ලන්ගේ අකුසලයේ හැටියටම පින්වත්නි දැන් ඒගොල්ලන්ගේ අකුසලයේ තියෙනවනේ. ඒ අකුසලයේ තරමට සමහරු දැන් එතනින් නාන්න අර ට්‍රිප් එනවා. ඒ කියන්නේ විනෝදචාරිකාවගේ ඇවිල්ලා ඒ කියන්නේ ඒක ඒගොල්ලන්ට ලොකු ආශිර්වාදයක්. අන්න බලන්නකෝ පින්වත්නි. තමන් අනුන්ගේ කුණු නාන තත්යකට පවාපත් වෙනවා. තේරුණාද මම මේ කියන එක? ඔන්න දැන් මොකද උනේ? ඇවිල්ලා සැඬොල් ගම්මානියක පිළිසඳ ගත්තා. මේ සැඬොල් ගම්මානියේ පින්වත්නි පවුල් 1000ක් හිටියා. මේ පවුල් 1000 එකට තමයි කර්මාන්ත කරේ. හැබැයි මේ ආනන්ද සිටුවරයා ගිහිල්ලා අර පිළිසඳ ගත්ත දාපටන් මේ ඒගොල්ලන්ට පින්වත්නි හාල් මිටක්වත් ඉතුරු කරගන්න පුළුවන් කමක් නැති වුණා. ඒ කියන්නේ අර කාලකන්ණි කියලා තමයි මේ වචනේ නම් හඳුන්වලා තියෙන්නේ. කාලකන්ණී කියන ඒ තමන්ට ලැබෙන්නෙත් නැති අනුන්ට ලැබෙන්නෙත් නැති තරමටම පත්වීගෙන එන මිනිස්සුන්ට කියනවා. ඒ කියන්නේ එහෙම නමක් මෙතන කියලා තියෙනවා. මේ ආනන්ද සිටුවරයා අර කලින් කොච්චර ධනිය තිබ්බත් වැඩක් නැහැ. දැන් මෙන්න මේ කාලකන්ණී කියන ස්වභාවයටපත් වෙලා තමයි ඉපදුනේ. මේ කාලකන්ණී කියන්නේ නරක වචනයක්. එහෙම නෙමෙයි. හරිද? ධම්මපද අටුවාවේ තියෙන වචනයක්. මේවා කිව්වම ආම්ද්‍රෝ කාලකන්ණිය කිව්වා කියයි සමහරු මේ එහෙම එකක් නැහැ. මේව මේ වචනම තියෙන ඒවා ධර්මයේ තුල. මොකද උනේ ඊට පස්සේ දැන් මේගොල්ලෝ කල්පනා කළා කවුරු හරි මෙන්න මේ වගේ හොඳ නැති කෙනෙක් අපි ගාව උප්පත්තිය ලැබලා ඉන්නවා. ඒ නිසා අපි වෙන් වෙලා වැඩ කරමු කියලා. එතකොට ඒ අහවල් කෙනාව හොයාගන්න පුළුවන් කියලා. දැන් පිටකදී ඔන්න පවුල් 1000 කොට්ටාස දෙකකට වුණා. ඊට පස්සේ ආයි බෙදුණා. බෙදිලා ගිහිල්ලා අවසානයේදී මේ ආනන්ද සිටුවරයා පිළිසඳ ගත්තේ අම්මයි තාත්තයි විතරක් ඉතුරු වුණා. අවසානයේදී මොකද උනේ? අම්මයි තාත්තයිත් වෙන් වුණා. ඊට පස්සේ අම්මා දරුවව බඩේ තියාගෙන තාම මේ බඩේ. ඉතින් බොහොම අමාරුවෙන් ඒ දරුවව වැදුවා. පින්ගති ඒ දරුවව වැදුවාට පස්සෙත් ඒ දරුවාගේ මේ අතපය කන්නාසය එහෙම පින්ගති එකක්වත් සුදුසු තැන්වල පිහිටියේ නැහැ කියනවා. ඒ කියන්නේ කිසිම අවයවයක් සුදුසු තැන්වල නැත. ඒ කියන්නේ ඔක්කොම අංග විකලත්වයෙන් තමයි පිහිටලා තිබ්බේ. අංග විකලත්වයෙන් පිහිටිය නිසාම පින්ගත්නි මේ දරුවව කෙනෙක් දකිනකොට නිකන් පාංශු පිසාචයෙක් දැක්කා වගේ තමයි පේන්නේ. ඒ කියන්නේ පාංශු පිසාචයෙක් වගේ තමයි මෙයාගේ අතපය පිහිටලා තියෙන හැටි. දැන් පින්ගත්නි මේ දරුවා හරි අමාරුවෙන් මේ අම්මා පෝෂණය කරනවා. ඒ දරුවා සමග හිඟමනේ වගේ කොහේ හරි ගිය වෙලාවක පින්ගත්නි අම්මටවත් කන්න ලැබෙන්නේ නැහැ. හැබැයි අම්මා කෙනෙක් දරුවෙක්ට කොහොමද ආදරේ නිසා මේ ටිකක් ලොකු වෙනකන් ඒ කියන්නේ දරුවට තනියම සිඟා කන්න පුළුවන් මට්ටමට එනකම්ම දරුවව හදලා ඊට පස්සේ තනියම දැන් මම උඹ නිසා බොහෝ කාලයක් දුක් විඳා. දැන් උඹ ගිහිල්ලා තනියම මොනවා හරි හිඟා කාගෙන ජීවත් වෙන්න කියලා යැවුවා. දැන් පින්ගත්නි ඔහොම යනකොට සවැත් නුවර ගෙපිලි වලින් ගිහිල්ලා මෙයා තමන්ගේ අර ආනන්ද සිටුවරයා කාලේ ගේ ගාවට ගියා. මේ පූර්ව ජන්මයේ සිහි වෙලා සසර පුරුද්ද වගේ එක සිහි වෙලා මෙයා මොකද කරේ? කඩාගෙන විදගෙන ගේ ඇතුළටම ගියා. යනකොට මුරකරුව පින්ගත්නි හොඳටම ගහලා එළියට ඇදලා දැම්මා මේ කාලකන්ණිය කොමට මෙහි ආවද කියලා. කුණු ගොඩකට ඇදලා දැම්මා කියලා සිහිපත් කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ තමයි සිහිපත් කරන්නේ. මේ ඉන්නේ උඹේ තාත්තමයි මූලසෙරි. මේ තමයි මෙන්න මේ පංචම නිදානිය තියෙන තැන අහගන්න. එතකොට තාත්තා කියලා විශ්වාස කරන්න පුළුවන් කියලා. පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහ යත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං කියන ගාතාව දේශනා කළේ. ඉතින් පින්ගත්නි ඒ නිසා ඔන්න මච්චරිය කියන එක ඔබව පත් කරන తත්වය. මේවා ආවට පස්සේ දැන් බලනකො තමන්ගේ තමන්ගේ සම්පත්තියටම ආසා කිරීම නිසා අවසානයේදී කොච්චර දුකක් විඳින්න උනාද කියලා නේද? දැන් මම ඒකට කියන්නේ කදරිය කියලා. කදරිය කියලා කියන්නේ පින්ගත්නි දැන් තමන් දෙන්න කැමතිත් නැහැ, අනිත් අය දෙනවට කැමතිත් නැහැ. දැන් අර අසද්දෘශ්‍ය දානය ගැන හිත දූෂ්‍ය කරගත්තනේ කාලයමතිනේ. අන්න ඒ වගේ
සමහරු දන් දෙනකොට සමහරු ඒකට හිත දූෂණය කරගන්නවා. ආනන්ද සිටුවරයා වගේ අනිත් අයටත් නොදෙන්නට අනුශාසනා කරනවා. ඕවා දෙන්න එපා දුන්නට වැඩක් වෙන්නේ. මෙහෙමයි කියලා. සමහරක් විට දෙන අය කෙරෙහි කිපෙනවා. සමහරක් විට ගන්න ප්‍රතිග්‍රාහකයා කෙරෙහි කිපෙනවා. එහෙම කිපිලා පින්වත්නි දැන් ලැබෙනකොට ඉවසන්නත් බෑ දෙනකොට ඉවසන්නත් බෑ. එහෙම ඕන තරම් ওই ප්‍රශ්න තියෙන්නේ නේ. සමහරක් විට දෙන කෙනාට ආක්‍රෝෂ පරිභව කරනවා. ඒ කියන්නේ ප්‍රතිග්‍රාහකයට ආක්‍රෝෂ පරිභව කරනවා. නොයෙකුත් පීඩා කරනවා. අන්න ඒකට කියනවා කදරිය කියලා. මේ කදරිය කියන්නේ පින්වත්නි ඊටාම නරක පාපයක්. හොඳට මතක තියාගන්න මච්චරිය කියන අවස්ථාව වැඩි වුණ තැන තමයි මේ කදරිය කියන එක එන්නේ. ඒ කදරිය කියන එකේ තියෙන නරකම එක අපිට හොයාගන්න පුළුවන් අර උත්තර මාතාවගේ කතාවස්තුව බැලුවාම. උත්තර මාතාව කියලා කියන්නේ කොසඹෑ හිටිය උදේනි රජතුමාගේ උත්තර කියන ඇමතිතුමාගේ අම්මා. මේ උත්තර ඇමතිතුමා පිඟුනි මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් බණ අහලා ශාසනය පැහැදිලා නිතර දන් පින්කම් කරපුතුමි. මේ දන් පින්කම් කරනකොට මෙයා අවසානයේදී මෙයාගේ පවුලේ අයවත් පහදවා ගත්තා. ඉතින් ටික මොකද කරන්නේ? තමන්ගේ පවුලේ අයවත් පහදවා ගන්න පුළුවන් නේ. එක්කෙනෙක් දහමට ආවහම අපිට පුළුවන් හිමින් සැරේ පවුලේ අයවත් ඒකට යොමු කරන්න. හැබැයි මේ අම්මා විතරක් පින්වත්නි පහදවා ගන්න පුළුවන් උනේ නේ. ඒ නිසා මේ අම්මා හැමදේම හිතනවා දන් දෙනකොට ඒක ඉවසන්න බැරුව උඹ මේ මහණුන්ට දෙන දාණය පරලොවදී උඹට ලේ බවට පත් වේවා. මොකද? නුඹ මේ මහණුන්ට දෙන දාණය පරලොවදී නුඹට ලේ බවට පත් වේවා කියලා සාප කළා. මොකද කළේ? මේ අම්මා ගිහිල්ලා මැරිලා ඊළඟ ජීවිතේ ප්‍රේතයක් වෙලා ඉපදුණා. පින්වත්නි පිපාසාව හැදිලා වතුර බොනවා කියලා හිතාගෙන ගඟට පයින්නකොට ගඟේ තියෙන වතුර ටික ඔක්කොම ලේ වෙනවා පින්වත්නි. අන්න උඹට ලේ වේවා කියලා සාප කරපු නිසා. අන්න බලන්නකෝ. දැන් අපි එහෙම කියනවානේ සමහරුන්ට උඹට මේවා මෙහෙම ලැබෙයි. අන්න ওই පින්වතුන්ලට වෙන විපාකයේ තේරුම් ගන්න. ওই පින්වතුන්ලට මේ වගේ ලැබෙන අනිෂ්ට විපාකයේ තේරුම් ගන්න. මේක හොඳට තේරුම් ගත්තාම ඔබට තේරෙයි අනේ දෙයනේ අපිට මේ මොකක්ද වෙන්නේ යන්නේ කියලා. හරිද? තමන්ගේ සම්පත් තමන්ට උදා කරන්නේ නරකක් කියන එක පින්වත්නි හොඳට මතක තියාගන්න. කංකාරේවත මහරහතන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා ස්වාමීනි තිබහයි. මේ ස්වාමීන් වහන්සේ කියනවා මගෙන් වතුර ඉල්ලන්නේ අයියා අම්මා. මේ හිමාලයෙන් ගලාගෙන සිසිල් දිය පහර නුඹට පේන්නේ නැද්ද? ගිහිල්ලා ඒකෙන් පෙන් අරගෙන බොන්න කිව්වා. කියනකොට කියනවා ස්වාමීනි මටත් පෙන් පේනවා. පෙන් ගන්න අත තිබ්බ ගමන් සියලු ජලය ලේ බවට පත් වෙනවා. අන්න ඒක නිසා කිව්වා යේද මච්චරිනෝ ලෝකේ කදරියා පරිභාසක අඤ්ඤේ සංදදමානං අන්තරාය කරානර. මේ කදරිය කියන එක මේ මච්චරිය කියන එක තමන් දෙන්නෙත් නැතුව අනිත් අයට දෙන්න දෙන්නෙත් නැතුව බාධා කිරීම වශයෙන් මිනිස්සුන්ට බොහෝම අන්තරායක තත්ත්වයක් පත් කරනවා කියලා සිහිපත් කරලා තියෙනවා. ඒ නිසා මේ මච්චරිය කියන ඒවා හොඳ නැති වස්තු කියන එක පින්වත්නි හොඳට දැනගන්න ඕනි. තේරුණා නේද? ඉතින් මේක තමයි මම මච්චරිය ගැන ටිකක් දීර්ඝ විස්තර විග්‍රහයක් කළේ. ඊළඟට පින්වත්නි මේ මච්චරිය කියන එක තව ප්‍රභේද කිහිපයක් දක්වන්නම්. මේ කොටස් 5කට බෙදෙනවා. මොකද්ද? ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, වන්න මච්චරිය, ධම්ම මච්චරිය කියලා. මොකද්ද? ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, වන්න මච්චරිය, ධම්ම මච්චරිය. මේක පින්වත්නි මේ මසුරුකමේ පස්වැදෑරුම විශේෂම භික්ෂුන් වහන්සේලා අරමුණු කරලා තමයි සිහිපත් කරලා තියෙන්නේ. ඒ නිසා මේවා අද වෙනකොට මේවා අහන භික්ෂුන් වහන්සේලා ඊටාම ඕනෑකමින් ශ්‍රවණය කරන්න ඕනි. මොකද අද මේවා ලංකාවේ තියෙනවා. ඒකේ දෙකක් නෑ. ආවාස මච්චරී, කුල මච්චරී, ලාභ මච්චරී, වන්න මච්චරී, ධම්ම මච්චරී මේවා අද වෙනකොට ලංකාවේ තියෙන දේවල්ය. බොහෝම භික්ෂුන් වහන්සේලා ළඟ මෙවැනි දේවල් තියෙනවා. මේ වගේ අඩු අය පින්වත්නි තාම හරිම අමාරුයි හොයාගන්න. අර මොනවද හොයනවා වගේ තාම දුර්ලභ අමාරු උත්තම වස්තුන් කිහිප නමක් විතරයි ලංකාවේ අපිට අපි ඇසුරු නිසුරු කරන අය අතර දකින්න පුළුවන්කම ලැබෙන්නේ. උන්වහන්සේලා මතක් වෙද්දිත් හරි සනීපයි. එහෙමයි මේ මච්චරිය නැති මිනිසුන්ව මතක් වෙනකොට, ඊර්ෂ්‍යාව නැති මිනිසුන්ව මතක් වෙනකොට ඕන කෙනෙකුට සනීපයි. දැන් ওই පින්වතුන්ලට තමන්ගේ ගමේ විහාරස්ථානයේ හරිද හෝ ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේව මතක් වෙනකොට දැනෙන්නේ අප්‍රසාදයක්ද සනීපයක්ද? නේද? දැන් සමහර ගම්මාන තියෙනවා මම හොදටම දන්නවා. තමන්ගේ ආරණ්‍ය සේනාසනයේ හෝ විහාරස්ථානයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේව මතක් වෙනකොටත් ඒ මිනිසුන්ගේ හිත් වලට එන ප්‍රසාදය ඒවා වචන කරන්න පුළුවන් කමක් නෑ. ඇයි? ඒ තමයි උන්වහන්සේලාගේ සිත්වල ඉරිසියාවනේ. මච්චරියනේ. අර ඉරිසියා මච්චරිය නැති කෙනෙක්ව ඇසුරු කරනකොට අපිට හරි සනීපයි. ගිහි සමාජයේ ඇතුලේ බොහෝ තැන්වල ඊර්ෂ්‍යාවෙන් මසුරුකමින් පිරිච්ච මිනිසුන් ඉන්න නිසා කොච්චර සැප සම්පත්තියට ජීවත් වුණත් ඔවුන් ඇසුරු කරනකොට පින්වත්නි සනීපයක් දැනෙන්නේ නැහැ. කෙනෙක්ට සුවයක් දැනෙන්නේ, කෙනෙක්ට නිදහසක් දැනෙන්නේ නැහැ. හැබැයි අර භික්ෂුන් වහන්සේ ඇසුරු කරද්දී එහෙම නෙමෙයි.
අහගන්නක මේ පහ. එතකොට තේරෙයි මොනවද මේ අහුවිලා තියෙන පහ කියලා. ආවාස මච්චරිය කියලා කියන්නේ තමන්ගේ ආරණ්‍යයට හෝ පන්සලට මොකක් හරි පිරිවෙනට හරි දැන් දවල් කාලය ගත කරන්න හෝ රෑ කාලය ගත කරන්න සිල්වත් භික්ෂුන් වහන්සේලාගේ පැමිණීම අකමැති ස්වභාවය. තේරෙනවද මං කියන එක? සමහර තැන් වලින් කැමති නෑ තමන්ගේ පන්සලට සිල්වත් භික්ෂුන් වහන්සේලා එනකොට. එහෙම අත්දැකීම් අපිට තියෙනවා දෙවුර වහගෙන පාත්‍රය අරගෙන යනකොට සමහරු කතා කරන්නෙත් නේ. හරි. ඒ නිසා අපි බොහෝ විට ඔය මන් දන්නවා මේ ධර්ම දේශනා කරන සයින්ස්ලා බොහෝ දෙනෙක් කියන කතාවක් මේ කතාව. අපි කොළඹ රහිමේ අප වෙලාවක ගොඩක් තාම අඩුවෙන් තමයි මේම ආවාස මච්චරිය කියන එක දැනුවත්ව හෝ නැදනුවත්ව තියෙනවා පින්වත්නි. හැබැයි මෙහෙමයි. දැන් කලහකාර භික්ෂුන් වහන්සේලාගේ දැන් සමහරු ඉන්නවා කලහකාරයි. ඒගොල්ලන්ගේ පැමිණීම නොකමැති වෙන භික්ෂුවක් ඉන්නවනම් අන්න ඒක ආවාස මච්චරිය නෙමෙයි. හරිද? හැබැයි අර සිල්වත් භික්ෂුන් වහන්සේලා එනකොට ඒකට නොකමැති වීම නම් මතක තියාගන්න. ඒකට කියන්නේ ආවාස මච්චරිය කියලා. ඊළඟට කුල මච්චරිය. කුල මච්චරිය කියලා කියන්නේ දැන් Tamanගේ ඥාති කුලයකට හෝ උපස්ථායක කුලයකට අන් භික්ෂුවකගේ එළඹවීම කැමති වෙන්නේ නැත්නම් හිතන්නකෝ මට දායකයෝ පිරිසක් ඉන්නවා. හරිද? හිතන්නකෝ නිකන් පිට රටක ඉන්නවා කියලා. අපි එහෙම හිතමුකෝ. දැන් ඔන්න මේ මච්චරිය කියන එක එන තැන බලන්න. හරිද? ඒ කුලයට වෙන භික්ෂුන් වහන්සේ නමක් එළඹෙනවා. ඒ කියන්නේ දැන් අපි දන්න හෝ නොදන්න හෝ දක්ෂ කවුරු හරි භික්ෂුන් වහන්සේ නමක් එළඹෙනවා. එළඹුණාට පස්සේ අර මේ පැත්තේ ඉන්න අයට හිතෙනවා නම් මෙයාලා ගියොත් මගේ ලාභේ නැති වෙයි. අන්න දැක්කද? ඒකට කියන්නේ මොකක් කියලාද? ඒකට කියන්නේ කුල මච්චරිය. තමන්ගේ මගේ ලාභේ නැති වෙයි. ඔන්න ඔහොම හිතලා පින්ගන්නේ ඔක ලාභ මච්චරියටත් යනවා. හැබැයි එහෙම හිතලා තමන්ගේ කුලයට අනිත් භික්ෂුන් වහන්සේලා එළඹීම රුචි නැත්තම් එහෙම සමහරව වළක්වන ඔය ගෙදරට යන්න එපා. ඔය ගෙදරට මේ කරදර කරන්න එපා. මෙහෙමයි කියලා සමහර භික්ෂුන් වහන්සේලාගේ ලාභේ නැවැත්වීම කරන්න පුළුවන්. අන්න ඒකට කියනවා තමන්ගේ කුලවලට එළඹීම රුචි නැති බව කුල මච්චරිය කියලා. තේරුණාද මම කියන එක? තමන්ගේ ඥාති කුලයන්ට හෝ උපස්ථායක කුලයකට අන් භික්ෂුවකගේ එළඹීම කැමති නැති වෙන ස්වභාවයටයි කුල මච්චරිය කියලා කියන්නේ. ඒක එක. ඊළඟට ලාභ මච්චරිය. ලාභ මච්චරිය කියලා කියන්නේ සිව්පස ලාභය. ඒ කියන්නේ වෙනත් සිල්වත් භික්ෂුන් වහන්සේ නමක් සිව්පසය ලබනකොට යම් භික්ෂුන් වහන්සේ නමක් සිව්පසය ලබනවා. ඒව ලබනකොට ඒවා ඔහුට නොලැබේවා කියලා කෙනෙක්ට හිතෙනවා. හරිද? කියන්නේ දැන් ඒක පිළිගන්නේ එක වේශයෙන් පහළ වෙන්නත් පුළුවන්. Tamanට ලැබෙන්නේ නැති නිසා Taman පරණ සිවුරු එහෙම පොරවගෙන කෙනෙක්ට අලුත් සිවුරු හැමදාම ලැබෙනවනේ. අන්න ඒක මොකක් වෙනවද? ඒ ලාභයට මසරුයි. ඒකට කියනවා ලාභ මච්චරිය කියලා. ඒ භික්ෂුව ලබන ලාභයට කැමති නැති වෙනකොට හැබැයි දැන් මෙහෙමකුත් තියෙනවා. දැන් දැන් තමාට වටන් කරන කුලයාගේ පිළිබඳව කියවනේ කුල මච්චරියේදී ඔය කුල මච්චරියේදීත් යම් කිසි භික්ෂුන් වහන්සේ නම තමන්ගේ උපස්ථාන කුලයන් වලට එළඹිලා ඒ උපස්ථාන කුලයේ ශ්‍රද්ධාව නසනවන. ඒ කියන්නේ දැන් ශ්‍රද්ධාවන්ත උපස්ථාන කුලයක් ඉන්නවා. ඇත්තටම භික්ෂුවක් කවුරු හරි කෙනෙක් පැහැදිච්ච. ඒත් යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් ගිහිල්ලා ඒ උපස්ථාන කුලයන්ගේ ශ්‍රද්ධාව නසනව නම් අන්න ඒ භික්ෂුන් වහන්සේගේ එළඹීමට අකමැති වෙනවා නම් කවුරු හරි ඒක කුල මච්චරිය නෙමෙයි. තේරුණාද මම මේ කියන එක? මේවා කියලා තියෙනවා ලස්සනට පින්වත්. ඒ කියන්නේ තමන්ගේ උපස්ථාන හෝ ඥාති කුලයේ ශ්‍රද්ධාව නසන ආකාරයේ භික්ෂුන් වහන්සේලා එළඹීමට නොකමැති බව කුල මච්චරිය. ඒක තමයි ඒ කාරණාව. ඊළඟට මේ ලාභයේදීත් එහෙමයි. යම් කිසි කෙනෙක් සද්දේය වස්තුව, ඒ කියන්නේ ශ්‍රද්ධාවෙන් දුන්න වස්තුව විනාශ කරනවා නම්, ඒක පරිභෝග කරන්නේ නැත්තම්, නොමන අන්දමින් විනාශ කරනවා නම්, කුණු වී ගියත් අනෙකුට දෙන්නේ නැත්තම්, තේරෙනවද? ඒවා ලෝභයෙන් පරිහරණය කරනවා වගේ නම්, එබඳු භික්ෂුවකට මේ ලාභය නොලැබේවායි කියලා හිතුවට ලාභ මච්චරිය වෙන්නේ නැහැ. ඒක ලාභ මච්චරිය ගන්නට යන්නේ නැහැ. හරි? ඒක තමයි ලාභ මච්චරිය කියලා කියන්නේ. ඊළඟට වන්න මච්චරිය. වන්න මච්චරිය කියලා කියන්නේ අනුන්ගේ ගුණ කතනය. ශරීර සෞන්දර්යය අසන්නට දකින්නට නොකමැති බව. එහෙම ඉන්නවා සමහරව. මේවා ඉතින් ගිහි පින්වතුන්ලටත් අදාළයි. අමන්ට ලාභය කියන එක අදාළයි. කුලය කියන එක අදාළයි. හරි තමන්ගේ ඥාති පිළිබඳව කල්පනා කරලා මේක ගන්න. ආවාසය කියන එක ඔය පින්වතුන්ලටත් අදාළයි. ඒක ඔය පින්වතුන්ලට එන්නේ වෙන ක්‍රමයකින්. දැන් මේක සිල්වත් භික්ෂුන් වහන්සේලා අරමුණු කරගෙන එන්නේ. ඔය පින්වතුන්ලට ඔය වෙන ක්‍රමයකින් එනවා. ඥාති කවුරු හරි ආවම අප්පෝ කී දෙනෙක් ඇවිල්ලාද දැන් ඉතින් මුන් ඔක්කොටම ඉන්න දෙන්න එපයි. ගේත් විනාශ වෙනවා. අන්න ඒ වගේ මච්චරිය ස්වභාවයක් ඔය පින්වතුන්ලටත් එන්න පුළුවන් කියන එක මතක තියාගන්න. වන්න මච්චරිය. අනුන්ගේ ගුණකතනේ ඉවසන්නේ නැති බව. හෝ ශරීර සෞන්දර්ය වර්ණනා කිරීම අහන්න කැමති නැති බව. හරි ලස්සනයි හොඳයි උන්වහන්සේ අනතිමානී නිහතමානීකම සමහරව බලන්නකො පුපුරනවා. ඒ මොකටද? අන්න වන්න මච්චරිය කියන්නේ ඒකට තමයි. ඒ වගේ ඇත්ත ඉක්මනට කේන්ති ගන්නවා පින්වත්නි මෙන්න මේ කතාව හරහා. දැන් මම සමහර වෙලාවට දැකලා තියෙනවා මේ සමහර ඇත්තෝ ඒගොල්ලන්ව කේන්ති ගන්නවන්නම එයාලා කැමති නැති කෙනෙක් ಗುಣ වර්ණනා කරනවා. ඉතින් ඒගොල්ලන්ගේ ඉස්සරහට කියලා ගුණයක් කියපු ගමන් අරගොල්ලන්ට මොකක් වෙනවද? වන්න මච්චරිය කියන අකුසල චෛතසික ධර්මයෙන් ප්‍රයෝජන ගන්නවා. අරයාගේ ඇතුලේ තියෙන චෛතසිකයකින් එළියේ ඉන්න අය ප්‍රයෝජන ගන්නවා. එහෙම තමයි මේ
වන්න මච්චරිය කියන එක වෙන්නේ. ඊළඟට ධම්ම මච්චරිය කියලා කියන්නේ තමන් දන්න ශබ්ද ශාස්ත්‍ර ආදී. කියන්නේ තමන් දන්න ශිල්පයක්. තමන් දන්න ධර්ම විනය. හරිද? එතකොට මේ පාළි අටුවා ආදී දේවල්. මේ අර්ථ කතාවන් පිළිබඳව තවත් අයට ඉගන්වන්න නොකමැති බව. මේ කියන්නේ සමහරව ඉන්නවා. දැන් මෙහි බලන්නකෝ අපේ මන්ත්‍ර ගුරුකම්. එතකොට සමහර ආයුර්වේද ක්‍රම අද වෙනකොට හීනභාවයට පත් වෙලා තියෙන්නේ. සමහර මන්ත්‍ර දන්න අය ඒ කාලේ මොකද කළේ? අර ගුරු මුෂ්ටිය තියාගෙන එක මන්ත්‍රයක් ඉතුරු කරගෙන තමයි දුන්නේ. හරිද? ඒ කාලේ තිබ්බනේ පින්වත්නි අපි ඕන තරම් අහලා දැකලා තියෙනවනේ. ආලි නවත්තපු මන්ත්‍ර තිබ්බා දැන් ගිහිල්ලා ඔය තියෙන ආලි මන්ත්‍ර එහෙම කිව්වොත් එහෙම මේ අලියා ගිහිල්ලා තව ආලි ටිකක් එක්කන් එනවා. ඒ කියන්නේ ඇයි අර ගුරු මුෂ්ටියෙන් වචන හලලා අකුරු හලලා දීලා අද වෙනකොට මේවා අභාව්‍ය භාවයටම පත් වෙලා තියෙනවා. අන්න ඒවට තමයි කියන්නේ ධම්ම මච්චරිය කියලා. Taman දන්න ශිල්පය තව කෙනෙකුට දෙන්නේ නැහැ. දැන් අද ලංකාවේ නැද්ද? මේ අදත් ලංකාවේ තියෙනවා. අද උදාහරණයක් කියන්නද? දැන් අන්තර්ජාලයෙන් මුදල් හම්බ කරන්න පුළුවන්. බැරි නෑනේ. අපෝ පුළුවන්. හරිද? හැබැයි හම්බ කරන අයත් ලංකාවේ ඉන්නවා. දැන් අන්තර්ජාලයෙන් මුදල් හම්බ කරනවා කියන එක පින්වත්නි කාටවත් කරදරයක් වෙන්නේ නැති එක. උදාහරණයක් විදිහට තමන් භාෂා දෙක තුනක් දන්නවා නම් ඉංග්‍රීසි භාෂාව මුල් කරගෙන තමන්ට පුළුවන් නම් වැඩසටහන් දෙක තුනක් කරන්න තමන්ට පිටරට තියෙන මුදල් පවා ලංකාවට ආයෝජනය කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඒක පැහැදිලිවම පුළුවන්. අපි භික්ෂුන් වහන්සේලා නිසා අපි ඒවා කියලා දීම සුදුසු නැති නිසා කටවහගෙන ඉන්නවා මිසක හැබැයි අපි හොඳටම දන්නවා දකින්න කෙනෙක් හරියට මේක කියලා දෙන්නෙත් නැහනේ. මොකක්ද මේ? තමන් දන්න ශිල්පය අනිත් අයට උගන්වන්නේ නැත්තේ මෙන්න මේ ධම්ම මච්චරිය. හරි? හැබැයි මෙහෙම එකක් තියෙනවා. යමෙක් ධර්මයේ ඉගෙනගෙන ශාසනයට ප්‍රතිපක්ෂ වශයෙන් ප්‍රකාශ කරනවා නම් කියන්නේ ධර්මයේ ඉගෙනගෙන ශිල්පය ඉගෙනගෙන ඒක අනිසි පැත්තට ප්‍රයෝජනයට ගන්නවා නම් එවැනි කෙනෙකුට ඉගන්වුවේ නැතිකම ඒක ධම්ම මච්චරිය නෙමෙයි. තේරුණාද මම මේ කියන එක? ඔන්න ඔයාලට තමයි කියන්නේ ධම්ම මච්චරිය කියලා. පින්වත්නි මේ මච්චරිය පහ ගේ විපාක පෙන්වලා තියෙනවා. කියන්නේ මේ පංච මච්චරිහි විපාක සහ ආදීනව පිළිබඳව පෙන්වලා දීලා තියෙනවා. මොකද්ද පෙන්වලා දීලා තියෙන්නේ? දැන් ආවාස මච්චරිය තියෙන කෙනා මරණින් මත්තේ යක්ෂයෙකු හෝ ප්‍රේතයෙකු වෙලා ඒ ආවාසයේම ගෘහයේම කසල හරි හිස මත තියාගෙන ඇවිදිනවා කියලා තමයි සිහිපත් කරලා තියෙන්නේ. හරිද? කුල මච්චරියෙන් තමා ප්‍රයෝජනෙ ලබන කුලයෙන් අනුන් ප්‍රයෝජනෙ ලබන දුටු කල්හි මෙතෙක් මට උපකාර වී සිටි මේ කුලය දැන් මා එක්ක බිඳුනා නේද කියලා හිත ලේවමනේ විරේචනය වෙන්න ගන්නවා. ඔහොම වෙනවා පිටින් තමන්ට ඒක දවරා ගන්න බැරුව හරිද? ඇතුලේ තියෙන ශරීර අවයව පවා කැඩෙන්න පටන් ගන්න පුළුවන්. එහෙම වෙලා මොකද වෙන්නේ? අන්න යක්ෂෙක් ප්‍රේතයෙක් හෝ පිඹුරෙක් බවට පත් වෙනවා කියලා සිහිපත් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය පිඟුතුලට පිඹුරෙක් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට වන්න මච්චරියෙන් මොකද වෙන්නේ? උපනුපන් තැන්වල විරූපී භාවයට පත් වෙනවා. ඒ කියන්නේ අර පාංශු පිසාච වගේ රූප ලැබෙන්න ගන්නේ තවත් කෙනෙක්ගේ ගුණ වර්ණනා කරනකොට ඒක දරා ගන්න බැරිකම නිසා. ඒක ඉවසන්නේ නැතිකම නිසා ගිහිල්ලා විරූප රූපයන් තියාගෙන උප්පත්තිය ලැබනවා කියලා සිහිපත් කරලා තියෙනවා. හරි? ඊළඟට ධම්ම මච්චරියෙන් වෙන්නේ තමන් මෝඩයෙක් බවට පත් වීමයි. තේරෙනවද පින්වත්නි? තමන්ට නුවණ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේවා තව නිරේවල් මට්ටමෙනුත් මේක දක්වලා තියෙනවා. ඊට පස්සේ ලාභ මච්චරියෙන් තමන්ට ලාභ නොලබන කෙනෙක් බවට පත් වෙනවා කියලා සිහිපත් කරලා තියෙනවා. නරකේ ඉපදුනොත් ගූත නිරේ උපදින්න කියලා සිහිපත් කරලා තියෙනවා. ධම්ම මච්චරියෙන් තමන් කක්කුල කියන නිරේට යනවා කියන එකත් සිහිපත් කරලා තියෙනවා. මේ වගේ කොහොම නමුත් මේ වගේ තියෙන්නේ කතා කළොත් දරුණු විපාක විතරයි. ඒ නිසා මේ අනර්ථකාරී මච්චරිය තමන් හිතෙන් දුරු කරගන්න කවුරුත් උත්සාහ කරන්න ඕනි. මේවා වැඩක් නෑ. මම මේක සිහිපත් කළේ පින්වත්නි දැන් ඔය පින්වතුන්ලට තේරෙනවනේ මච්චරිය කියන එකේ සියලු ප්‍රභේද. මේ මච්චරි ප්‍රභේද තේරුම් අරගෙන තමන් දැන් ඔය පින්වතුන්ලා කල්පනා කරන්න ඕනේ මේ බණ ඇහෙනකොට මම මේ වගේ මසුරෙක්ද? මේ කියන ආකාරයේ මම මසුරෙක් නම් මට මේ මසුරුකම ගැලපෙන්නේ නැත. මේ අකුසලයක්. මේන් ආදීනෝ විපාක මේ වගේ දේවල් ලැබෙනවය. ඒ නිසා මේ ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, ධම්ම මච්චරිය මේවා වන්න මච්චරිය මේවාට මම ඉඩ දෙන්න නම් හොඳ නෑ. කදරිය කියන භාවයට නම් යන්න හොඳ නෑ. මම දෙන්නේ නැත්තම් මට දෙන්න බෑ නම් මම කටවහන් ඉන්න ඕනි අනුන් දෙන එකක්වත් වළක්වන්න නැතුව. මට දෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒ දෙනකොට මගේ හිත පිඟදී මම මේ මච්චරිය ගැන අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි අපි එක දවසක මේ එකක් ගැන හරි කතා කරමුකෝ. මොකද මේවා ආයි අපිට කතා කරන්න අවස්ථාවක් නොලැබෙන නිසා මේ එකපාර කතා කරලා ඉගෙන ගන්න ටික ඉගෙන ගන්න. දැන් ඔය මච්චරිය කියන එක පින්වත්නි පහළ වෙනවා වංචක ධර්ම විදිහට. ඒ කියන්නේ වංචක ධර්ම විදිහට කොහොමද මච්චරිය පහළ වෙන්නේ? අර පරීක්ෂණීය වේසෙන්. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ කෙනෙක් දන්සලකට හරි මොහොකට හරි කියලා සල්ලි ටිකක් එකතු කරන්න එනවා. හරිද? දැන් මෙයා මොකද කරන්නේ? මෙයා කල්පනා කරනවා මේවා කරන වැඩද දන්නේ නැහැ. මේවා කළත් ඉතින් මේ වගේ ලොකු ප්‍රයෝජනයක් නැහෙනි. අන්න තමන් ඒක පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂාකාරීතාව වේශයෙන් එන්නේ මේ වංචනික මච්චරිය. මොකද වෙන්නේ අවසානයේදී එයා හිතනවා මම මේක පොඩ්ඩක් හොයලා බලලා දෙන්නම්. අන්න එයාගේ දීමත් ඉවරයි
පරීක්ෂාවත් එතනින් ඉවරයි. ආයි දෙන්න හිතන්නෙත් නැහැ. පරීක්ෂාව හිතන්නෙත් නැහැ. හැබැයි කෙනෙක් පරීක්ෂා කරලා ඇත්තටම වෙනවද හොඳද නරකද කියලා දෙනවනේ. එතකොට මෙන්න මේ මච්චරියෙන් බේරිලා ඒක අර ප්‍රඥා කියන චෛතසිකයේ යෙදීම බවට පත් වෙනවා. හැබැයි එහෙම නැතුව යාගේ පරීක්ෂණය දීමත් එයින්ම කෙලවර වෙනවා නම් මතක තියාගන්න. ඒ පරීක්ෂණතාකාරී වේශයෙන් ආවේ වංචක මච්චරියමයි. කියන්නේ දිය යුතු තැනදී පරීක්ෂා කරලා දෙන්නම් කියලා අවසානයේදී අමතක කරලා දාන ස්වභාවය. ඊළඟට ඥාන වේශය. ඥාන වේශයෙන් කියලා කියන්නේ Tamanට හොඳට මොලේ තියෙනවා කියලා හිතාගෙන පහළ වෙන මසරුකම. අර වගේම තමයි දැන් කවුරු හරි කෙනෙක් දානයක් මානියක් දෙන්න එනකොට කල්පනා කරනවා මම මේ දේ වියදම් කිරීමෙන් පළක් වෙන්නේ නැහැ. මම මේකට වියදම් කළත් මේකෙන් වෙන වැඩේ ලෝකයට අනර්ථයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා මම මේකට වියදම් නොකලත් මේ වැඩේ කරන්න පුළුවන්. එහා මේ නිසා මේ මම කරන වියදම හරීම නිෂ්ඵලයි කියලා හිතලා ඒ ගැනම කල්පනා කර නොයෙකුත් හේතු යුක්ති දාගෙන මේ වැඩේම අගහරින ස්වභාවයට කියනවා ඥාන වේශයෙන් එන මච්චරිය කියලා. ඒක තමයි කියන්නේ දෙවෙනි වංචක ධර්මයේ විදිහට. ඊළඟට තව එකක් තියෙනවා අර්ථ සංරක්ෂණතාවේශයෙන් එන වංචක ධර්මයක්. ඒ කියන්නේ මේ දැන් පින්ගන්නේ අපි සල්ලි හම්බ කරගන්නේ මොකටද? දැන් සල්ලි හම්බ කරගන්නේ දැන් ওই පින්ගතුල්ලට පේනවද මේ කොරෝනාත් එක්ක දැන් සල්ලි කන්න පුළුවන්ද? මම දැක්කා ඉතාලියේ මිනිස්සු මං යතේ තිබ්බ සල්ලි පාරට විසික් කරනවා සල්ලි වලින් වැඩක් නැහැ කියලා. තමන් සල්ලි හම්බ කරගන්නේ පින්වත්නි වියදම් කරන්න ඕනි තැන් වලදී වියදම් කරන්න. වියදම් කරන්න ඕනි තැන් වලදී වියදම් කරන්නේ නැති සල්ලි වැඩක් නේ. නේද? අර අපි කතාවටත් කියන්නේ බල්ලොත් කන්නේ නෑ කියලා අපිට කන්නත් බෑ. තේරුණාද පින්වත්නි? ඒ නිසා අපි හැමදේම කියන්නේ මේ ගස් කොළන් විනාශ කරගෙන සල්ලි හම්බ කරන්න යන්න එපා. මොකද ගහක් කොළක් තිබ්බොත් අපිට ඒකෙන් කොළයක් හරි කාගෙන ජීවත් වෙන්න පුළුවන් නේ. නිකන් හිතනකො කරපිංච ගහක් තියෙනවා කියලා. කරපිංච සම්බෝලේකුයි බතුයි කාලා ජීවත් වෙන්න බැයිද? පුළුවන් නේ. ඔය පිංගුතුල කරපිංච ගහ කපලා වික්කහම කරපිංච විදිහට ඔය පිංගුතුලට සල්ලි කන්න පුළුවන්ද? බෑනේ. ඒ නිසා පින්ගන්නේ මේ ඇත්තට මේ කොරෝනා හැදිච්ච වෙලාවෙන් මම මේක කියන්න අපේ මිනිස්සු දැන්වත් තේරුම් ගත්තොත් මිනිස්යාගේ තියෙන මූලික අවශ්‍යතාවයන් කාලා බීලා ඉන්න එකයි කියලා අපිට මේ විශාල තැනකට අපේ හිත අරයි යන්න පුළුවන්. පින්ගන්නේ දැන් බලන්න මිනිස්සුන්ට කාලා බීලා ඉන්න තියෙනවා නම් ඇති නේද? නේද? සල්ලි හම්බ කරලත් අපි කරන්නේ කන බොන එක. ඉතින් ওই පිංගුතුලට පුළුවන් නම් ගෙදරක ගහක් වැලක් වවා ගන්න ওই පිංගුතුලට නිදහසේ කාලා බීලා ඉන්න පුළුවන් නේද? නිකන් ස්පිරිතාල වලින් බෙහෙත් දෙනවා නම් තාම මේවා පිංගත්නි අපිට කරන්න බැරි දේවල් නෙමෙයි. ඒ නිසා හම්බ කරන සල්ලි අවශ්‍ය තැන්වලදී වියදම් කරන්න නැතිකම. ඒක තමයි මේකට කියන්නේ. හැබැයි මෙහෙමයි. අකාරණී වියදම් කරන්නටත් හොඳ නේ. අකාරණී වියදම් කරන්න නැතුව ඉතුරු කරගන්නත් ඕනි. හැබැයි වියදම් කරන්න කාරණාවක් ආවට පස්සේ වියදම් කරන්නේ නැතුව මම මේක පරිස්සම් කරන්න ඕනේ කියලා හිතලා අර ඒක සංරක්ෂණතා වේශයෙන් පහළ වුණොත් ඒ පහළ වෙන්නේ පිඟුනි මසුරු බවම තමයි. වියදම් කළ යුතු තැනදී වියදම් නොකිරීම මෙන්න මේ ඉතිරි කිරීම වශයෙන් එන වංචක මච්චරිය කියන එක සිහිපත් කරලා තියෙනවා. ඊළඟට විචය්‍ය දානතා වේශයනුත් එනවා. විචය්‍ය දානතා කියලා කියන්නේ දන් දෙන්න ඕනි අවස්ථාවක් ආවට පස්සේ මසුරාගේ පින්වත්නි හිතේ එනව අර විමසා දන් දෙන්න ඕනි කියලා ආකාරයක්. ඒ කියන්නේ අර දැන් ගන්න කෙනාගේ සිල් හොයනවා. හරිද? ඊළඟට දුකසේ හොයාගත්තු මේ සල්ලි අස්ථානීය වේදම් කරලා වැඩක් නැහැ නේද කියලා හිතනවා. මම දෙනවා නම් දෙන්නේ මේ දානිය මහත්ඵල වෙන්නයි. මේ සිල්වතුකම හොයලා සිල්වතාවට දෙනවා මිසක් දුස්සීලයට නම් දෙන්නේ නැහැ කියලා. අර ඒ අවස්ථාව ඉක්මවනවා. කියන්නේ දෙන්න ලැබිච්ච අවස්ථාව ඉක්මවලා දැන් ඒක පින්වත්නි ඇත්තටම එහෙම හිතලා පස්සේ වෙලාවක ඒ දානිය මහත්ඵල වෙන්න හරි දෙනවා නම් ඒක විචය්‍ය දානතාවේශයට යන්නේ නේ. හැබැයි ඒ අවස්ථාව ඉක්මවන්න විතරක් මෙන්න මේ කල්පනාව පාවිච්චි කරනවා. එයාගේ කල්පනාවත් එතනින් ඉවරයි. දීමත් එතනින්ම කෙලවර භාවයට පත් වෙනවා. කියන්නේ ආපහු ඒක දෙන්නේ නැහැ. අන්න ඒකට කියනවා විචය්‍ය දානතාවේශයෙන් දෙන මච්චරිය කියලා. ඒතර මේක ඒ අවස්ථාවේදී ඒ අවස්ථාව ඉක්මවන්න පාවිච්චි කරන වංචක මච්චරිය. තේරුණාද? ඒ අවස්ථාවේදී බේරෙන්න තමන් පාවිච්චි කරන වංචක මච්චරියට තමයි මේ මච්චරිය කියලා කියන්නේ. හරිද පින්ගන්නේ? හරි. ඊළඟ එක බලන්න. පරාර්ථකාමතාවේශයෙන් වංචක ධර්මයක් එනවා. ඒ කියන්නේ පරාර්ථකාමතාවේශයෙන් එන මච්චරිය පින්ගන්නේ ටිකක් භයානකයි. ඒක වෙන්නේ කොහොමද? දැන් ඔන්න දුගියෙකු මගියෙක් තමන් ගාවට කීයක් හරි ඉල්ලන් එනවා. දැන් පරාර්ථකාමතාවේශයෙන් කොහොමද පහළ වෙන්නේ? මෙයා කල්පනා කරනවා මේ නිකන් දීලා මෙයාලන්ට නිකම්ම දෙන්න පුරුදු කරගත්තොත් මෙයාලා අලසෙක් බවට පත් වෙනවා. ඒ නිසා තවත් කාලකන්නික් බවට පත් වෙනවා. මෙයාට කරන අපරාධයක් ඒක. ඒ නිසා මම මෙයාට කරන්න තියෙන හොඳම දේ තමයි නොදී ඉන්න එක. අන්න බලන්න පින්වත්නි. අර ඉල්ලන්න ආපු කෙනාට අර්ථයක් සිදු කරනවා කියලා හිතාගෙන පරාර්ථකාමතාවේශයෙන් අර ඒ අවස්ථාව ඉක්මවන්න පහළ වෙන මච්චරියට කියනවා පරාර්ථකාමතාවේශයෙන් එන වංචක මච්චරිය කියලා. ඉතින් දැන් ඔය පින්තුලට තේරෙනවා ඇති මේ මච්චරියේ කොච්චර ප්‍රභේද තියෙනවද කියලානේ. දැන් මේවා තවත් තියෙනවා පින්ගනි මුදු මච්චරිය, තද්ද මච්චරිය කියලා තියෙනවා. කියන්නේ මච්චරිය දෙආකාරයකින් වෙනවා. මුදු මච්චරිය කියලා කිව්වේ මේ මම පළවෙනියටම කියපු මච්චරිය ස්වභාවයට, තද්ද මච්චරිය කියලා කියන්නේ අර කියපු කදරිය ස්වභාවයට. අර අනිත් අයත් දෙන ඒවා වළක්වන එකට කියනවා තද්ද මච්චරිය. ඒකට තදු මසරු බව කියලා කියනවා.
මේ මච්චරිය කියන එක පින්වත්නි විග්‍රහ කරලා තියෙන්නේ චේතසෝ විරූප භාවෝති දට්ටබ්බු. සිත විරූප භාවයට පත් කරනවා පින්වත්නි. කොහොමද කරන්නේ? සිත විරූප භාවයට පත් කරනවා. අන්නේ විරූප භාවයට පත් කරන එකට කියනවා මච්චරිය කියලා. ඒ නිසා මතක තියාගන්න තමන්ගේ සිත මේ මච්චරියෙන් විරූප භාවයට යන්න දෙන්න එපා. පින්වත්නි මේ ඊර්ෂියාවයි මච්චරියයි කියන දෙකේ වෙනස තමයි ඊර්ෂියාව බහිද්ධාරම්මනිකයි. මච්චරිය අජ්ජත්තාරම්මනිකයි. කියන්නේ ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ බහිද්ද අරමුණු මුල් කරගෙන, මච්චරිය ඇති වෙන්නේ ඇතුළාන්ත අරමුණු මුල් කරගෙන. මේ තමයි මසුරුකමේ ස්වභාවය. ඉතින් මං හිතනවා ওই පිංගුතුල්ලට අද දවසේ අපි එකම එක චෛතසිකය ගැන කතා කළේ. මොනවද? මච්චරිය කියන චෛතසිකය. පින්වත්නි යම් තරමකට වේගය මේ ධර්ම දේශනාව සිද්ධ වෙන්නේ යම් තරමක වේගයෙන්නේ. ඒකට කාරණා තියෙනවා. හරිද? වේගයෙන් කියලත් මේ මච්චරිය පිළිබඳව කතා කරන්න එක පැයක් අපිට ගියා නම් මේවා හිමින් ඇහුවොත් සති ගානක් අපිට කතා කරන්න මේ මච්චරිය පිළිබඳව දේවල් තියෙනවා. දැන් ওই පිංගුතුලට සතියකට සැරයයි ධර්ම දේශනාවක් ඇහෙන්නේ. කියන්නේ මේ අපි කතා කරගෙන යන මාතෘකාව පිළිබඳව. එතකොට දැන් අද මච්චරිය ගැන භාගයක් කතා කරලා මච්චරිය ගැන ඉතුරු භාගය ඊළඟ සතියේ කතා කරන්න ගියොත් එහෙම ওই පින්වතුන්ලට අද කියපු දේ ඊළඟ සතියේ වෙද්දී අමතකයි. ඒ නිසා මේ එකම චෛතසිකය පිළිබඳව එක දවසින් කතා කරන්න. නැත්තම් තෝරා ගන්න චෛතසික දැන් ওই පින්වතුන්ලා බලන්නකො. පළවෙනි දවසේ අපි සාධාරණ 4 ගැන කතා කරා. ඊළඟට ලෝභ දිට්ටි මාන ගැන. ඊළඟ දවසේ තමයි ඊළඟ දෙක කතා කරේ දෝෂ ඉස්සා කියන. දැන් අද එකයි. ඉතින් මේ වගේ දීර්ඝ විස්තරයක් එක චෛතසික ධර්මයන් පිළිබඳව කරන්න වෙන නිසා තමයි තර විදියකට මේ ධර්ම දේශනාවන් වේගයෙන් සිද්ධ කරන්නේ. අනිත් එක මේ ගැඹුරු කාරණා විශේෂ පින්වත්නි එන මේවා ටිකක් අමාරුයිනේ. අමාරු කියන්නේ මේවා තේරුම් ගන්න ඕනේ. මේවා විශේෂ ඔබට කල්පනා කරලා මේ බණ අහන්න අවස්ථාව දුන්නොත් එහෙම වෙන්නේ මොකද දන්නවද? ඔබ මම කියන දේ පිළිබඳව කල්පනා කර ඉන්නවා. ඊට පස්සේ වෙන්නේ දැනුත් ඒක වෙනවනේ. දැන් ඔබට වෙන්නේ අර පරණ පුරුද්දටම කියන වචනය කෙරෙහි ඔබ මනෝ ආරම්මනිකව ඒක කල්පනා කරගෙන යන්න ගිහිල්ලා මේ ධර්ම දේශනාවේ කියවෙන වචන අතහැර ගන්න. හරිද? දැන් හිමින් කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? වේගය අඩු කරලා ඔබ අර මම කියන වචන ඔස්සේ ඔබේ සිත මෙහෙවාගෙන යනවා. අවසානයේදී ධර්ම දේශනාව අතහැරෙනවා. ටිකක් වෙලා යනකොට තේරෙන්නේ නැති වෙනවා. තේරෙන්නේ නැතිවීම නිසා තීන මිද්දයට සිත බැහැ ගන්නවා. අවසානයේදී නිදිමත වගේ එන්න පුළුවන්කම ලැබෙනවා. එනිසයි මේක යම්කිසි එක්තරා වේගයක් රඳවගෙන කියන්නේ මේ ධර්ම දේශනාව. එතකොට අර ඔය පිංගුතුල්ලාගේ හිත අපි කියන්නේ මේ පිළිබඳව හිත ફોකස් වෙනවා. මේ පිළිබඳව හොඳට හිත අරමුණු වෙලා ඒ අරමුණේම හැසිරී තියෙන ස්වභාවයට විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙකේ ප්‍රයෝජනීය ගන්න තමයි මේක යම්කිසි මට්ටමකට වේගයෙන් කියාගෙන යන්නේ. ඉතින් මං හිතනවා ඔය පිංගුතුල්ලාට මච්චරිය පිළිබඳව විශාල අවබෝධයක් එන්නේ නැති කියලා. තවත් අපිට මේ ගැන කතා කරන්න තියෙන පින්වත්නි කුක්කුච්චය කියන චෛතසිකය පිළිබඳව විතරයි. කුක්කුච්චය කියන චෛතසිකයෙන් පස්සේ අපිට සිද්ධ වෙන්නේ යන්න තීන මිද්ද විචිකිච්ඡා කියන චෛතසික 3 පිළිබඳව කතා කරන්න. ඉතින් මේ චෛතසික 3 පිළිබඳවම ඊළඟ සතියේ එකවර කියලා දෙන්නට කල්පනා කරන්නම්. එතකොට අපි ඊළඟ සතියෙන් අකුසල චෛතසික පිළිබඳව කතා කරලා ඉවරයි. විශේෂයෙන්ම සිහිපත් කිරීමක් තියෙනවා පින්වත්නි. මේ සිහිපත් කිරීමත් මම මෙතනදිම කරන්නම්. මේ දැන් අපි කතා කරානේ ලෝභ දිට්ඨි මාන ආදී චෛතසික ධර්ම කිහිපයක් පිළිබඳව. මේ වගේන් පින්වත්නි විශේෂයෙන්ම ඔය දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන මේ චෛතසික 4 මොනවද? දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච. ද්වේෂය, ඊර්ෂ්‍යාව, මච්චරිය සහ අපි කතා කළේ නැති කුක්කුච්චය කියන එක පිළිබඳව අපිට කතා කරන්න වෙන්නේ ද්වේෂ සහගත සිත් දෙකත් එක්ක. ඒ කියන්නේ මේ ද්වේෂ, ඊර්ෂ්‍යාව, මච්චරිය, කුක්කුච්ච කියන මේ 4ම චෛතසික 4ම යෙදෙන්නේ පින්වත්නි සිත් 89ම සිත් දෙකක විතරයි. මොනවද සිත් දෙක? දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සිත සහ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංකාරික කියන සිත් දෙකත් එක්ක. මේවට කියන්නේ පින්වත්නි ද්වේෂ මූල සිත් කියලා. ද්වේෂ මූල සිත් දෙකයි තියෙන්නේ. එතකොට ද්වේෂ, ඊර්ෂ්‍යා, මච්චරිය, කුක්කුච්ච කියන මේ 4ම. කුක්කුච්ච ගැන අපි තාම කතා කළේ නැහැ. නමුත් මේ කතා කරපු ඒවා යෙදෙන්නේ ද්වේෂ කියන චෛතසික දෙකත් එක්ක. එතකොට අපිට මේකේ එක දෙයක් හිතා ගන්න පුළුවන්. මේ ඊර්ෂ්‍යාව, මච්චරිය මේ ඔක්කොම ගැවිලා මොන වගේ ප්‍රභේදද? මේ ද්වේෂයේම ප්‍රභේද. ඊර්ෂ්‍යාව කියන්නේ පින්වත්නි ද්වේෂයේම එක්තරා ස්වરૂපයක්. ඒකට ඊර්ෂ්‍යාව කියන චෛතසිකය යෙදෙන්නේ ඒ නිසා මොකේද? ද්වේෂ මූලික සිත්වල විතරයි. මච්චරිය කියලා කියන්නේත් එක්තරා විදිහකට ද්වේෂයක්. කියන්නේ ද්වේෂයක ප්‍රභේදයක්. ඊළඟට ද්වේෂය කියලා කියන්නේ කොහොමද ද්වේෂය? අපිට එතනදී පැහැදිලි අර මේ සිතවිලිදි වෙන්නේ කියන්නේ ද්වේෂය කියන චෛතසිකය යෙදෙනවා. ද්වේෂය කියන චෛතසිකය යෙදෙනවා. හැබැයි බලවත් භාවයටපත් වෙන්නේ එක්ක ඊර්ෂ්‍යාව එක්ක මච්චරිය. ඊර්ෂ්‍යාව බලවත් වෙන තැන්වලදී කියන්නේ ඊර්ෂ්‍යා කියන චෛතසිකයේ ඒ සිතේ බලවත් භාවයටපත් වෙනකොටම ඒ සිත ගන්න පිංගදී ඊර්ෂ්‍යා ස්වરૂපයක්. හැබැයි පහළ වෙන සිත මොකක්ද? පහළ වෙන්නේ දෝමනස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සිතක් හෝ සසංකාරික සිතක්. තේරුණා නේද මම මේ කියන එක?
මච්චරිය කියන චෛතසිකේ පහළ වෙනකොට පහළ වෙන්නේ ද්වේෂ සහගත සිත් දෙකක්මයි. හැබැයි ඒ සිත්වල මච්චරිය කියන චෛතසිකේ ප්‍රබල වැඩි. ඒකයි මම මේ පිළිබඳව කියලා දෙන්නම්, කලබල වෙන්න එපා. ලෝභය දෙන්නේ කොතනද, ද්වේෂය දෙන්නේ කොතනද, ditthිය දෙන්නේ කොතනද, මානිය දෙන්නේ කොතනද, මේ සියලු දේවල් ඔබට කියලා දෙන්න. ඉතින් මේ සිත් ගැන කියද්දිම මතක් කරන්න ඕනි කාරණාවක් තියෙනවා. ඒ පිළිබඳව මතක් කරන්න. පින්වත්නි, මේ ධර්මදේශනාවන් සිද්ධ කරනකොට මේවා මේ පොත් බලාගෙන මේ වචන කටපාඩම් කරගෙනම විතරක් කියන ධර්මදේශනා නෙමෙයි. ඒ නිසා මේ බොහෝ ධර්මදේශනා සිද්ධ වෙන්නේ අද දවසේ මේ චෛතසික ධර්මයේ පිළිබඳව කියනවා කියලා හිතලා ධර්මදේශනාව සිද්ධ කරන එක තමයි කරන්නේ. ඒ නිසා සමහරක් විටක මේ වචන තියෙනවනේ. දැන් අපි කියමුකෝ යම් වචන සසංකාරික කියන එකට අසංකාරික කියලා කියවුණා කියලා. නමුත් මේවා ආධ්‍යාශයෙන් ග්‍රහණය කරගන්න Taman තුලින් අපි කියන්න ඕනේ මූලික අර්ථය තමයි මේ කියන්නේ. එතකොට මේ කියන අතරතුර මොකක් හෝ වචනයක එහාට මෙහාට වැරදීමක් වුණොත් පින්වත්නි, ඒ පිළිබඳව ධර්මදේශනාවලදී නැවත නිවැරදි කිරීමකට එනවා. නමුත් ඒක අර ධර්ම විකෘතිය සිද්ධ වෙනවා කියන තැනට යන්නේ නැහැ. හේතුව අර ධර්මදේශනාව කරනකොට සිද්ධ වෙන වචන පැටලීමක් මිසක අර්ථය කිසිලෙසකත් අපි ඒවට හානි කරලා නැහැ. ඒ නිසා ඒවා මතක තියාගන්න. හැබැයි අපි බොහොම වගකීමෙන් බොහොම ධර්මදේශනාවන් නැවත නැවත කල්පනා කරමින් සිද්ධ කරන්නේ. එහෙම කිසිදු වැරද්දක් වෙන්න දෙන්නේ නැති වෙන්නේ. යම් තැනක එහෙම වැරද්දක් වුණොත් නැවත ඒ සිදුවෙච්ච වැරද්ද විතාම විස්තර විග්‍රහ සහිතව අපි ධර්ම සාකච්ඡාව තුළදී විස්තර විග්‍රහ කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ බවත් මට මතක් කරන්න ඕනි. මොකද පහුගිය දවසක එහෙම එක්තරා සිදුවීමක් වුණා. ඒ සිදුවීම මුල් කරගෙන අපි විසින් ඒවා පිළිබඳව ඔය පින්තුලට කියලා දීම අපි කරන්න ඕනි යුතුයකමක් බව අපි හිතනවා. ඒකට හේතුව තමයි අපිට වැඩියෙන්ම වටින්නේ ඔය පිංගුතුල්ල නෙමෙයි. ඒකයි අපි දැන් ඔය පිංගුතුල්ලව රැක ගන්න නම් ඔන්න මං කියපු පදේ නෑ මේකමයි හරි, ධර්මයට වැරදිලා ඔය පිංගුතුල්ල මාත් එක්ක ඉන්න කියලා මට කියන්න පුළුවන්. නමුත් අපිට වැඩිපුරම වටින්නේ ඔය පිංගුතුල්ල නෙමෙයි. වැඩිපුරම වටින්නේ මගේ රත්තරන් පිංගුත්නි ධර්මය. ඔය පිංගුතුල්ලටත් වැඩිපුරම වටින්න ඕනේ අපිව නෙමෙයි. කාවද? දැන් සංඝ රත්නයටත් වඩා ධර්ම රත්නය උඩද නැද්ද ඉන්නේ? සංඝ රත්නයටත් වඩා ධර්ම රත්නය උඩ ඉන්නේ නේ. එතකොට සංඝ රත්නය කියන එක එළියට පිළිබිඹු වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රත්නය නිසාමයි. සෝයි පිංගුතුල්ලටත් එවැනි අවස්ථාවන් වලදී තමන් මෙහිමයි අපි අහන හාමුදුරුවන්ගේ හරි කතාව, හාමුදුරුවෝ කියන කතාව තමයි අපි පිළිගන්නේ. ත්‍රිපිටකේ නෑ කිව්වනම් නෑ. එහෙම යනවට වඩා ධර්ම රත්නයේ පිරික්සලා ධර්ම රත්නයේ තියෙනක සංඝ රත්නය කියනවා නම් ගරු කිරීමට එන්න. ධර්ම රත්නයේ නැති දේවල් සංඝ රත්නයේ විසින් කිව්වොත් ඒක ප්‍රතික්ෂේප කරන්න. නැවතේ සංඝ රත්නය හෝ සමින්හසේ නමක් විසින් ඒ ධර්ම කාරණාවන් නිවැරදි කරනකොට අන්තග්‍රාහී නොවි ඒ ධර්ම කාරණාවන් වල නැවත තමන්ගේ හිත පිහිටුවා ගන්න දක්ෂ පිරිසක් බවට පත් වෙන්න. එනිසා ඒ බව මතක් කරමින් අද දවසේ ධර්මදේශනාවට ලැබිච්ච කාලය අවසන් නිසා මින් එහාට ධර්මදේශනාව සිද්ධ කරන්නේ නැහැ. ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම මේ රැස් කරගත්තු කුසල ඥානය, ධර්ම ඥානය ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් වීම පිණිස පවතින උතුම් පාරමිතාවක් බවට පත් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. අද දවසේ මේ උතුම් ධර්මදේශනාව ලංකාවාසී ලෝකවාසී බොහෝ දෙනෙක්ගේ හිතසුව පිණිස ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දානමය පින්කමට සම්බන්ධ වෙමින් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. දායකත්වයේ රැගෙන කතරගම බරණ මාවත අංක 28 නිවසේහි පදිංචි ලල්සිතා ගමගේ ඇතුළු දරුවන් විසින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ රැගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. අරමුණ වශයෙන් සිහිපත් කරලා තියෙනවා මාතර මකාවිට ශ්‍රීපාලි නිවසේහි විසු අභාව ප්‍රාප්තව වසර 10ක් සපිරෙන ජේමිස් මකාවිට ගමගේ පියාණන්ටත් වසර 2කමාරක් ගත වෙන කමලා සමරසිංහ මෑණියන්ටත් කතරගම විසු ජානිස් අප්පුහාමි ගාල්ලගේ පියාණන්ටත් සිරිවර්ධන මැණික්හාමිනී මෑණියන්ටත් පින් අනුමෝදන් කරන්නත් උපුල් ගාල්ලවත්ත මහතාගේ ව්‍යාපාර දියුණුවට ශිහාන්ත් රෙහන්සා කියන දරුවන්ට නිදුක් නිරෝගී චිරජීවනීය සහ අධ්‍යාපන කටයුතු වල සාර්ථකත්වය පතාගෙන මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ රැගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. ප්‍රාර්ථනාවක් ඇති කර ගමු. නම් සඳහන් කළ මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන්ට මෙපින් අනුමෝදන් වේවා. සංසාර ජීවිතයේ සුවපත් භාවයට පත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම නම් සඳහන් කරපු සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනීය මේ ගෞතම බුදු සසුනේම ලැබේවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා. සියලුම යහපත් පැතුම් ඒ ආකාරයෙන් මිෂ්ඨ සිද්ධ භාවයට පත් වේවා. ප්‍රාර්ථනීය බෝධීන් වෙත්නම් නැවත වාරයක් මේ භවගාමී ගමනට නොවැටි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ රැගෙන කටයුතු කර හැම දිනාටමත් පවුලේ ඥාති හිත මිත්‍රාදී හැම දිනාටමත් ලංකාවාසී ලෝකවාසී සෑම සියලු දිනාටමත් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේම පාරමී පුරාගෙන ප්‍රාර්ථනීය බෝධීන්ගෙන් උතුම් නිවනින් නිවීමට මේ කුසල් හේතු වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න.
අවසාන වශයෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. විහෙර විහාර ගම්දනව වනසෙනසුන් රකින්න අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගනිත්වා. දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. සාදු සාදු සාදු. ඉරිදා සිත්තින් තස්සපුයේ විරාමයකට ගිහිලින් පසුව ධර්ම සාකච්ඡාව සමගින් නැවතත් හමු වෙනවා. පූජනීය කිරුළපන ධම්මවිචේ ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා. උතුම් වූ ධර්මාවබෝධය උන්වහන්සේට මේ ගෞතම සසුන තුළදීම ලබන්නට මේ කුසල් පාරමිතා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි විරාමය වෙන්නේ. ඉරිදා සිත්නේ තසපුවේ ධර්ම සාකච්ඡාවයි අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මම හිතන්නේ මේ කාලරාමුව පිළිබඳ කතා බහ කරනකොටම ලෝකයම යම් කරුණක් නිසා බිහිතියට පත් වෙලා කිව්වොත් නිවැරදි. අනිත් පසින් ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාවය බිඳී ගිය මොහොතක් ලෝකේ බොහෝ දෙනාගේ. ඒ අතර ශ්‍රී ලාංකිකයනුත් ඉන්නවා. දිනෙන් දින ශ්‍රී ලාංකිකයන්ට පවා ඇතැම් වෙලාවට හිතේ බියක් තැති ගැනීමක් ඇති වෙලා ඇති. මේ රෝගයට නැත්නම් මේ COVID-19 නව කොරෝනා වසංගතයට අපි කොයි මොහොතේ ගොදුරු වේවිද කියන ඉතින් කොහොම නමුත් අපට පුළුවන්කම තිබෙන ඔවුන්ගේ හිත හදන්නට යම් තාක් දුරකට හෝ ඔවුන්ට ආශිර්වාද ගෙනෙන්නට යම් තාක් දුරකට හෝ ඔවුන්ට මේ ලැබුණු විවේකය විරාමය නැත්නම් පීඩාකාරී ඒකාකාරී ජීවිතේ ධර්මයේ කියන උතුම් වූ ගුණාංගයට ඔවුන්ගේ හිත යොමු කරන්නට අපට අවකාශයක් තිබෙනවා. අපි ඉරිදා සිත්නේ තසපුව තුළ මේ උත්සාහ දරන්නේ වැනි උතුම් අවස්ථාවක් ඔබට ජීවිතේට ලං කරන්නට ධර්මානුශාසනාව බොහොම හොඳින් ශ්‍රවණය කළා. ඔබ අද දවස තුලදී මසුරුකම පිළිබඳ ප්‍රධාන කරගෙන දේශනාව අපේ හාමුදුරන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනේ. ඒ ඇසුරේ වගේම වර්තමානයේ සිදුව තිබෙන යම් පීඩාකාරී තත්ත්වය හමු වේ සමාජයක් විදිහට රටක් විදිහට අපි ගන්නා වූ ඇතැම් ක්‍රියාමාර්ගයන් පිළිබඳව ඒ වගේම බෞද්ධයන් විදිහට සහ ශ්‍රී ලාංකිකයන් විදිහට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් විදිහට අපිට ලබා දී හැකි උපදේශනයන් තිබෙනවා නම් එයත් ඔබට සමීප කරවන්නට මේ ඉරිදා සිත්නේ තසපුව තුළ අපි බලාපොරොත්තු වෙනවා. ඒ කාරණාවලට යොමු වෙන්නට සූදානම් වන මොහොතේ නැවත වාරයක් බොහොම ගෞරවයෙන් ඉරිදා සිත්නේ තසපුව වෙනුවෙන් පදවි ශ්‍රීපුර ලස්සනගම වනසේනාසනාධිකාරී අපේ පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේව සදහම් සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා. අවසරයි අපේ හාමුදුරනේ. අපේ හාමුදුරනේ අපි සාකච්ඡාව ආරම්භ කරමු. මේ ඇතිව තිබෙන තත්වයක් එක්ක දැන් කොරෝනා වසංගතය පිළිබඳ අපි කොහොම කොයි මොහොතේ කොයි විදිහට කතා කළත් මිනිසුන්ගේ හිතේ ඇත්තටම බියක් තිබෙන්නේ සැකයක් තිබෙන්නේ යම් ආකාරයකට කොයි මොහොතක අප වෙත මේ රෝගී තත්ත්වය අපේ ජීවිතයට බලපායිද කියලා ඔවුන් යම් තැති ගැනීමකට ලක් වෙලා සිටින්නේ. ඒ නිසා මේ අවස්ථාව වන විට එවැනි පීඩාවකට පත්වෙනු ජනතාවට අපි හැමදෑම කියනවා ධර්මයේ සරණ තමයි ඔබට තිබෙන්නේ කියන කාරණය. හැබැයි ධර්මයට හිත යොමු කරගන්නට පවා බැරි වුණු මානසිකත්වයෙන් ඉන්න පිරිසුත් ඉන්නට පුළුවන්. එනිසා බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් විදිහට ඔබ වහන්සේගෙන් මේ සාකච්ඡාවට ප්‍රවේශය එතනින් බලාපොරොත්තු වෙනවා. අපේ හිත හදන වැඩපිළිවෙල ඉස්සෙල්ලාම අපි කළ යුතුයි. නැත්නම් ඔවුන් මොන උත්සාහය දරුවත් අපි ධර්මයේ කියා දෙන්නට ගන්නා වූ උත්සාහය පවා අපතේ යන්නට පුළුවන්. ඔවුන්ගේ හිත තමන්ගේ ජීවිතය පිළිබඳ තිබෙන, ඒ වගේම තමන්ගේ පවුල පිළිබඳ තිබෙන, ඒ වගේම තමන්ගේ රට ගැන තිබෙන මේ හැඟීමින් කටයුතු කරන මොහොතක වික්ෂිප්ත වෙලා තිබෙන මනස ඒකාග්‍ර කරගන්නට නොහැකි වුණොත් ඒ නිසා ඔබ වහන්සේට මම බොහොම ගෞරවයෙන් අද සාකච්ඡාවේ ප්‍රවේශය ඒ තැළුණු පොඩි වුණු පීඩාගෙන දුන්නු සිත්වලට ආමන්ත්‍රණය කරමින් සාකච්ඡාව ආරම්භ කරන්නට ආරාධනා කරනවා. හැම දිනෙකටම තෙරුවන් සරණයි. පින්වත්නි, මේ දිනවල ලංකාදීපය පුරාම එක්තරා විදිහකට ව්‍යසනයක් අපිට පේනවා. ටිකක් බරපතල විදිහටම මිනිස්සුන්ගේ බොහෝ මිනිස්සුන්ගේ දිනදා කටයුතු, සමහරුන්ගේ ධර්ම මාර්ගයේ පවා විශේෂයෙන්ම පහුගිය දවසක පැවතිච්ච පොය දිනේ සාමාන්‍ය ලංකාවේ සිදු නොවිච්ච දෙයක්. මං හිතන්නේ මම දන්න ඉතිහාසය තුළ එකම පොය දවසේ කිසිම කෙනෙක් පන්සලක සිල් නොගත්ත. මේ වගේ
හරිම ටිකක් වෙනස් පරිසරයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණේම පින්වත්නි මේ තියෙන ගෝලීය යම්කිසි වසංගතයක් එක්ක වුණා. මං හැමදේම කියන කතාවක් තමයි පින්වත්නි මේ ඔක්කොම සසර ජීවිතයේ තියෙන භයානක පැතිකඩවල් අපිට පෙන්වන එක අවස්ථා. එනිසා මගේ රත්තරන් පින්වතුලා මේ වගේ ව්‍යසනවලදී අපිට හිත හදාගන්න විතරක් නෙමෙයි ධර්මය අවශ්‍ය. ඒක හොඳට මතක තියාගන්න. මෙවැනි ව්‍යසන සසර ජීවිතයේම අපි වින්නා. මේ එකක් විතරයි. මෙවැනි මේවැනිව නෙමෙයි අපේ දරුවෝ පිට දරුවෝ මැරිලා අපි ඔක්කොම එකට බෝම්බ වලට අහු වෙලා මැරිලා අපේ අම්මලා මැරිච්ච ගාන ප්‍රමාණ කරන්න. එහෙමයි කියලා තියෙන්නේ මේ අපේ අම්මා නොවිච්ච කෙනෙක් මේ සසරේ නෑ කියලා කියනවා පින්වත්නි. තාත්තා නොවිච්ච කෙනෙක් මේ සසරේ නෑ. ඔබේ එහා ගෙදර ඉන්න අය, ඔබේ ඉස්සරහා ඉන්න අය, ඔබේ දරුවා ඔබේ අම්මා වෙලා තියෙනවා සමහරක් වෙලාවල්. මේ තමයි සසරේ ස්වභාවය. හැබැයි හැම තිස්සෙම මගේ රත්තරන් පින්වත්නි අපිට මේ දේවල් වැඩිය දැනෙන්නේ නැතුව අපි මේ ලෝක දුකටම අහු වෙන්නේ. දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක යම් කෙනෙක් මානසිකව වැටිලා ඉන්නවනම් සමහරුන්ගේ ඥාතීන්ට මේක හැදිලා ඇති. සමහරු මේ වෙනකොට අර නිරෝධායනීය වෙලා ඒ මානසික පීඩාවෙන් සමහරු ඇති. මේ ඔක්කොටම මම එක වචනයක් මේ ශාසනය ඔබට පෙන්නන්නම්. ඒ තමයි අවිද්‍යාව කියන එක. අවිද්‍යාව කියන ගතිය හොඳට අහගන්න මේ කතාව. අවිද්‍යාව කියන ගතිය පිළිකාව ඔබ හැමෝගෙම සිත්වල තියෙන පිළිකාවක්. ඒ අවිද්‍යාව කියන පිළිකාව තියෙන නිසාමයි මේ කොරෝනා නෙමෙයි පිළිකා රෝහල්වල විවිධ ICU වල බන්ධනාගාරවල විවිධ තැන්වල එල්ලුම් ගස්වල හැමෝටම මේ නරක විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ වසංගතයක් එක්ක නිසා නෙමෙයි. එකම හේතුව තමයි පින්වත්නි අවිද්‍යාව කියන එක. ඒ නිසා ඔබ නිසැකවම දැන් මේ කොරෝනා හොඳ වුණා කියලා හිතන්නකො නිකන්. හොඳ වුණාට පස්සේ ඔබ හිතන්න එපා ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා. ඔබ තුල අර අවිද්‍යාව කියන පිළිකාව තියෙන කම්ම ඔබට මේ සංසාර ජීවිතේ මෙවැනි ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එනිසා පින්වත්නි ධර්මය තමයි එකම පිළිසරණ. ඔබට මට අපි හැමෝටම කොරෝනා හැදිච්ච අයට, නැති අයට, ගෙවල් වල ඉන්න අයට, සේෆ්ටි ඒ කියන්නේ ආරක්ෂිතව රටවල් වල ඉන්න අයට අපි හැමෝටම තියෙන එකම පිළිසරණ ධර්මයයි. මොකටද? කොරෝනා හොඳ කරගන්න නෙමෙයි. මතක තියාගන්න. කොරෝනා හොඳ කරගන්න නෙමෙයි අවිද්‍යාව හොඳ කරගන්නයි. අවිද්‍යාව කියන එක තියෙන කම්ම මගේ පින්වත්නි මෙවැනි මානසික රෝගවලට මානසික පීඩාවලට සංසාර ජීවිතේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම හැමදාම කියන්නේ මේ වගේ ප්‍රශ්න එක්තරා විදිහකට වරුණයි මේ ප්‍රශ්න මිනිස්සුන්ට එන්නේ පෙර වාසනාවකට මට නම් දැනෙන විදිහට. හේතුව දැන් බුදුරජාණන් වහන්සේ නමක් වුණත් අවුරුදු එක සීමාවක් තියෙනවා ලක්ෂෙන් එහාට ආයුෂ තියෙනකොට පහළ වෙන්නේ. හේතුව ඒ කාලෙට ජරා මරණ ප්‍රකට නැහැ. තේරුණාද වර්ණයි? එතකොට මේ 100යි ලක්ෂයයි අතර පහළ වෙන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. මේ කාලේ මිනිස්සුන්ට ජරා මරණ ප්‍රකටයි. ඒ ජරා මරණ මේ ව්‍යාධි ව්‍යසනාදී ප්‍රකට නිසා මිනිස්සුන්ට ධර්මයේ හැසිරෙන්න මහඟු අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා ඔය පිංගුතුලා හොඳට මතක තියාගන්න. අර පෙරළුණු පිට හොඳයි වගේ මං කියන්නේ මේ කොරෝනා හොඳයි නෙමෙයි. අපි මේක නවත්ත ගන්න උත්සාහ කරමු. අපි හැමෝම පරිස්සම් වෙමු. අපිත් පරිස්සම් වෙනවා. අපි ගාවට එන හැමෝටම කියනවා පරිස්සම් වෙන්න කියලා. හැබැයි මානසික වැදගෙන වැටිලා ඉන්න එපා. මේ තමයි මේක ඔබට ලැබිච්ච ඔපචුනිටි එකක්. මේක ඔබට ලැබිච්ච අවස්ථාවක්. කාලෙකින් නොලැබෙන ධර්මය අවබෝධ කරගන්න ධර්මය ගැන හිතන්න ලැබිච්ච මේ අවස්ථාවේ පිංගත්නිය ඔබ මානසිකව වැටලා ඉන්නවට වඩා අවිද්‍යාව කියන පිළිකාව හොඳ කරගන්න මන් ධර්මයේ පිළිසරණ පතන්න ඕනේ කියන සංඥාවෙන් වැඩියෙන් ධර්මයේ හැසිරෙන්න මේ ඔබට ලැබිච්ච අවස්ථාවක්. අපි හැමෝටම දැන් ඇත්තටම ඔබ වහන්සේ කියනවා වගේ මේක වෙස්වලාගත්තු ආශිර්වාදයක් වගේ තමන්ගේ ජීවිතේට ලං කරගන්නට කැමැත්තෙන් ඉන්න රටවාසීන් ඉන්නවා. මොකද දැන් මේ අපේ ලංකාව තුල සමාජයේ වෙනස් මගකට හරවන්නට හැරවුම් ලක්ෂයක් බවට පත් කරගන්නට පුළුවන්. අපේ තිබෙන ආධ්‍යාත්මික ශක්තිය තවදුරටත් වැඩි දියුණු කරගන්නට හැරවුම් ලක්ෂයක් බවට පත් කරගන්නට පුළුවන්. අපි දකිනවා දැන් ගෙයින්ගේ ගෙට දොරින් දොරට මොනවා හරි හෝ තමන්ගේම ස්වයංපෝෂිත ආර්ථික රටාවක් ගොඩනගා ගන්නට දරන උත්සාහයකුත් එක පැත්තකින්. අනෙක් පසින් අර ඔබ වහන්සේ කිව්වා වගේ ධර්මයට යොමු වෙනටත් ලොකු උමනාවක් අපේ හිතවලට ඇති වෙලා තිබෙන සහාර මරණ බයත් කියන මේ බය ඇතිවීමත් එක්ක මිනිසුන් මේකෙන් මිදෙන මාර්ගය හොයාගන්නට පෙළඹෙන අවස්ථාවන් පිළිබඳව අපි දකින සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට විවිධාකාරයෙන් අදහස් මතුවෙනවා. ඒ නිසා සමාජයේ රටේ ජනතාවගේ යම් ආකාරයකට වෙනස් වූ මගකට හැරීමේ හැරවුම් ලක්ෂයක් බවට මේ පත් වෙලා තිබෙනවා කිව්වොත් එහෙම නිවැරදි. ඔබ වහන්සේත් මේ කාරණාත් විඳිනවා ඇති, දකිනවා ඇති මේ සමාජය දිහා බැලුවාම. වරුණයේ මේ ලංකාව කියලා කියන්නේ හරි පුදුම රටක්. අපි ධර්මදේශන ඇතුලේ මේ ගැන අපිට කතා කරන්න අවස්ථාව එන්නේ නැහැ. ඒකට හේතුව තමයි මිනිස්සු අපි දැන් මේ ජාතිය රට ගැන කතා කරන්න ගත්තොත් වෙන්නේ මිනිස්සු වරුණයි නිර්වාණයයි භවයයි පටලව ගන්නවා. ඒ කියන්නේ මේගොල්ලන්ට තේරෙන්නේ කොහොමද අපි මේ දෙක ගලපගන්නේ කියලා. හැබැයි මේ ලංකාව කියලා කියන්නේ හරි පුදුම රටක්. දැන් මම දැක්ක පහුගිය දවසක
මේ අන්තර්ජාලයේ යම්කිසි වීඩියෝවක් හොමාරු වෙනවා මේක පින් කෙත හෙලලා රන් දෙරණක් නෙමෙයි කියලා. ඉතින් මම කියන්නේ මේක පින් කෙත හෙල රන් දෙරණක්ද නැද්ද කියලා කියන්නේ ওই සෝබන ටික ඔක්කොම අතහරින්න. පින්වත්නි එංගලන්තේ අපි දන්න ඔය ලංකාවේ කිහිප දෙනෙක්ට කොරෝනා හැදිලා එක්කෙනෙක් මරණයටත් පත් වුණා. මේ මිනිස්සයා මරණයට පත් වෙද්දි වරුණ අයියේ මේ එංගලන්තය කියන්නේ ලෝකයේ දියුණුම රාජ්‍ය කියලා විරුදාවලිය ලැබපු රටක්. ඇඳන් නෑ කියලා මේ මිනිස්සයාව හරවල යවලා තිබ්බා. අවසානයේදී මේ මිනිස්සයා ගෙදරදී හුස්ම ගන්න අමාරු වෙලා මරණයට පත් වෙනකොට මේ කියන්නේ කෝල් කරනකොට හුස්ම ගන්න අමාරු වුණා කියලා කිව්වලු සිහි නැති වුණොත් එවන්න කියලා. ඉතින් ඒ මිනිස්සයාට සිහි නැති වෙලා හැබැයි ආපහු සිහි ඇවිල්ලා නේ. හැබැයි අපේ රටේ එහෙමද බලන්න පින්වත් මේ යුද හමුදාවෙන් හරි හොයාගෙන ගිහිල්ලා දැන් අර මිනිස්සු ඉස්පිරිතාලෙට ගියාමත් හරවල යවනකොට අපේ රටින් ඒ ලෙඩුන් හොයාගෙන දැන් අපේ කට්ටිය හැංගිමුත්තු කරනවනේ. අපේ කට්ටිය මේ දැන් ලෙඩවලට බෙහෙත් කරන්න කලින් දැන් මේ අපේ මිනිස්සුන්ගේ මානසික තත්ත්වයේ එක්තරා විදියකට ඒකිනුත් හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ යම් පිටසකගේ දැන් අපේ අයට ලෙඩ රෝග හොඳ කරන්නටත් කලින් මේ හැංගිමුත්තු කරන්න වෙලා තියෙනවා. සමේ හොයාගෙන ගිහිල්ලා අරගෙන ගිහිල්ලා මේ තියෙන පුංචි සම්පත් වලින් ගන්න ප්‍රයෝජනය බලන්න. කවුද කියන්නේ මේක පින් කෙත හිල රන් දෙරණක් නෙමෙයි කියලා. මෙවැනි පින් බිමක් මේ ලෝකේ කොහෙවත් තියෙනවද බලන්න පින්වත්. කොච්චර සනීපද බලන්න අපිට අපේ මිනිස්සෙක් ගාවට ගියාම. එතකොට ඊළඟ එක තමයි වරුණයි මම ධර්මදේශනාව ඇතුළත් මේ කතාවේ එක තැනක කිව්වා මිනිස්සුන්ට ආධ්‍යාත්මිකව පෝෂණය වෙන්න විතරක් නෙමෙයි. දැන්වත් අපේ මිනිස්සු Tamanට කන්න ටිකක් එළවලු ටිකක් ගෙදර හිටව ගත්තොත් වරුණයි එතනින් එහාට මිනිස්සුන්ට මුකුත් ඕනි නෑනේ. දැන් ওই මිනිස්සු ෂෝක් එකකට ජීවත් වෙන්නේ. හාල් ටික තියෙනවනම් පොල් ටිකක් ගෙදර තියෙනවනම් වම්බටු ගහක් හරි පින්වත්නි ගෙදර තියෙනවා නම් ඔබට වම්බටුයි බතුයි ටිකක් හරි කාලා ඉන්න බැරිද? ඒ නිසා මේක ආශිර්වාදයක්. හැබැයි මම කියන්නේ මෙතනින් එහාට ඔබ ආයිත් සුද්ධ වෙන්න හදන්න. මේ ලංකාවේ අපිට ලැබිච්ච මේ භෞතික සංස්කෘතිය රැකගන්න ඒකම ඔබට ආධ්‍යාත්මික සංස්කෘතිය, ඒ කියන්නේ ආධ්‍යාත්මික වර්ධනය වීමට බලපාන හේතුවක් බවට පත් වෙයි. ඉතින් මේක මෙහෙම කරන්නේ නැතුව විශේෂයෙන්ම මම මේ ආරාධනාව කරන්නේ වරුණයි මේ පිට ගම්වල, ඒ කියන්නේ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර අනුරාධපුරේ වගේ ඉන්න පැතිවල ඉන්න මිනිස්සුන්ට පින්වත්නි මේ වෙලාවේ ඔය කොළඹ පැත්තේ ඉන්න අපේ අම්මලා තාත්තලා සමහරුන්ට කෑම බීම හාල් ටික අඩු ඇති. ඒ නිසා ඔබේ ගෙවල් වල හාල් පොල් තියෙනවා නම් ඔබට ගෙවතු තියෙනවා. ඔබ වගා කරලා තියෙනවා. මේ වෙලාවේ සල්ලි වලට යට වෙන්න එපා. ඔබට පුළුවන් නම් එක හාල් කිලෝ එක හරි එකතු කරලා මේ රටේ මෙච්චර කල් හිඟා කාපු අපේ අහිංසක මම මේ වචනේ කියන්නේ මේ සිංගමන් යදපු අහිංසක ඇස්පෙයින් නැති අම්මලා තාත්තලා ටික හොයාගෙන දෙන්න ක්‍රමයක් හදාගන්න මේ තමයි අවස්ථාව. දැනුත් සල්ලි වලට යට වෙලා සල්ලි මත්තම ඉන්නවට වඩා අපේ රටේ වරුණයේ නැතිවෙච්ච භෞතික සංස්කෘතිය ආධ්‍යාත්මික ගොඩනැගීම ගොඩනගා ගන්න හොඳම ආශිර්වාදයක් තමයි මේ කොරෝනා කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබ වහන්සේ දේශනාවේදී සිහිපත් කරපු මේ මසුරුකම ජීවිතෙන් අත්තරින්නට ලැබුණු ආශිර්වාදයක් මේ ලැබිලා තියෙන්නේ. පැහැදිලිවම දැන් මසුරුකම කියන්නේ දැන් ඇත්තට අපේ මිනිස්සුන්ට එහෙම හැඟීමක් නෑ නේද වරුණේ. ඒ කියන්නේ මම දැක්කා දැන් මට හිතුණා දෙයනේ මම ගිහි වෙලා මට කුඹුරක් දෙකක් තිබ්බනම් මන් දන්නව කරන්නේ දේ. හැබැයි අපිට කුඹුරු නෑ දැන්. අපිට හාල් එන්නේ නෑ. මට තිබ්බනම් මන් දන්නව පින්වත්නි මේ වෙලාවේ මං කරන්නේ මොකක්ද කියලා. මටත් මාස 2-3කට හාල් ටිකක් තියාගෙන මේ රටේ කන්නති මිනිස්සුන්ටත් බෙදලා දෙනවා විනා හාල් පොල් තියාගෙන අපි මැරෙන්නද පින්වත්නි. දැන් ඔබට තේරෙනවද මේ ලෝකයේ හිස් බව? ඒ නිසා Taman තුල තියෙන මසුරුකම්, අනිත් අයට කරපු ඉරිසියාකම්, ඒගොල්ලත් එක්ක තිබ්බ තරහමරහ ඔක්කොම අමතක කරලා එක හුස්මට ගොඩනගෙන්න ලැබිච්ච ආශිර්වාදයක් මයි මේ කොරෝනා කියලා කියන්නේ. ඒ අතරතුර යම් පිරිස් සිටිය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේත් මම දැක්කා ගිය සතියේදී විශේෂයෙන්ම මේ මුහුණු පොතේ සටහන් කරලා තිබෙනවා අපූර්ව කවි පන්ති කිහිපයක්. මේ අපේ ගෞරවනීය මහා සංඝරත්නය කෙරේ අප්‍රමාණ ගෞරවයෙන් හොයලා බලලා අපේ හැමදෙරේ දාන ටික ලැබුණාද, අපේ හැමදෙරේ දානෙට මොනවාරි අරගෙන එන්නද, එහෙම කියලා අහන්න තරමේ හොඳ ඒ කියන්නේ Tamanගෙන් හිටවිය යුතු යුතුයකමක්සේ සලකලා අපේ ගෞරවනීය මහා සංඝරත්නය දක්වන ගෞරවයක්සේ සලකලා මේ අවස්ථාවේ උන්වහන්සේලා කෙරෙහිත් සොයා බලන එවැනි දැනට පිනට යමු පිරිස් ඒ අතර ඉන්නවා. පැහැදිලිව මේ කියන්නේ මම කියන්නේ අපේ මිනිස්සු ගාව වරුණයි මනුස්සකම මැරිලා නැහැ. ඒ කියන්නේ නිසකවම මම දැක්කා අහිංසක අම්මලා තාත්තලාට කෑම දෙන මිනිස්සු මේ අපේ රටේ. ස්වාමීන් වහන්සේලාගේ දානීය පිළිබඳව සොයලා ඒ පිළිබඳව නිතර කතා කරලා කරදර කරලා හොයලා බලලා අහලා ඒ ප්‍රතිපහසුකම් සපයන මිනිස්සු. මම කියන්නේ පින්වත්නි අපේ තුල මනුස්සකම මැරිලා නැහැ. හැබැයි අපි මේ මනුස්සකම කියන එකට මලකඩයක් වද්දවගෙන, ඒ කියන්නේ අපේ රටේ තිබ්බ මනුස්සකම කියන එකට මලකඩයක් වද්දගෙන ඉන්නවා. අන්න ඒකයි සමහර නිරාගමික මිනිසුන් විසින් මේ පින් බිමට
මේක පින්බීමක් නෙවෙයි කියන්න තරම් අපි කියන්නේ අමානුෂීය තත්වයකට පත් වෙලා තියෙන. ඒ නිසා ඔබ තුල මනුෂ්‍යකම තියෙනවා. අපි දන්නවා. දැන් නිත්යායතනී මම දැක්ක පහුගිය දවස්වල වරුණයි අපේ පූජනීය ගෞතම ස්වාමීන් වහන්සේලා එකතු වෙලා මේ පිළිබඳව විශාල වගකීමක් කරගෙන යනවා. මෙන්න මේ වගකීමට උදව් කරන මිනිස්සු අපි තුල ඉන්නවා. හැබැයි අපි තවත් අපි තුල තියෙන මනුෂ්‍යයාව ගොඩනගා ගත්තොත්, නැගිටව ගත්තොත්, අවදි කරගත්තොත්, ප්‍රබෝධමත් කරගත්තොත් අපිට පින්වත්නි සැනසිලිදායක ගමනක් ඉදිරියේදී යන්න පුළුවන්කම ලැබේ. හොඳයි, ඔබ වහන්සේ අර දේශනාවේදී සිහිපත් කළා ස්වාමින් වහන්සේලා පිළිබඳව. ඇත්තටම අපේ හැමෝටම මේ කාලේ අපි දකිනවා ගමින් ගම භික්ෂූන් වහන්සේ මේ අසරණ නැත්තන් වෙනුවෙන් පුළුවන් හැම විටදීම උදව් කරන්නට පෙළඹෙනවා. කෑම බීම ටික වෙන්න පුළුවන්, අවශ්‍ය යම් තවත් උපකරණ දේවල් මොන හරි දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් පසින් ඔවුන්ගේ ආධ්‍යාත්මිකව යම් සහනයක් ලබා දීමේ අටියෙන් පිරිත් සූත්‍ර දේශනා සජ්ජායනා කරමින් පිරිත් පැන් ඉසිමින් මේ වගේ කටයුතු සිදු කරනවා. එක පැත්තකින් භික්ෂූන් වහන්සේලා මේ අවස්ථාවේදී ප්‍රමුඛ වීම, පෙරටුගාමී වීම හරි වැදගත් කියලා මට හිතෙනවා. මොකද අපේ මුරදේවතාවන් වහන්සේලා විදිහට අපි භික්ෂූන් වහන්සේලා සැලකුවේ නිසා උන්වහන්සේලා මේ තත්වය තුළදී කටයුතු කිරීමත් එක් පැත්තකින් අපේ ශ්‍රී ලාංකීය ජන හදවත් තුළට ලොකු සහනයක් සැනසීමක් ගෙන දෙනවා. ඇත්තටම භික්ෂුන් වහන්සේ නමකට තමන්ට පැවරිච්ච වගකීමක් තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට වරුණයි හැම භික්ෂුන් වහන්සේ නමකටම ගොදුරු ගම්මානයක් තියෙනවා. එතකොට තමන්ගේ ගොදුරු ගම්මානයේ තියෙන වැඩපිළිවෙල පාලනය කරගැනීමේ දක්ෂතාවය භික්ෂුන් වහන්සේට තියෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ ගමේ කන්න නැති පිරිස කවුද? ත්‍රේ පිරිසට කන්න දෙන ක්‍රමවේදයක්, කන්න තියෙන ගෙදරකින් ඉල්ලලා හරි නැති පිරිසට දීමේ වගකීමක්. කියන්නේ මේක වගකීමක්වත් නෙමෙයි. නමුත් අද වෙනකොට මේ විහාරස්ථාන අරණ්‍ය සේනාසන ඇසුරු කරගෙන හැදිච්ච සංස්කෘතියක්. හැබැයි මෙහෙකුත් තියෙනවා වරුණයි. ඒ කියන්නේ නිර්වාණි ඉලක්ක කරන භික්ෂුව මෙවැනි පලිබෝධවලට මූලිකම ස්ථානය අර නිකන් දීගෙන සමාජයටම බැහැගෙන මං කියන්නේ අපි සමාජයට අවශ්‍ය කරන මූලික මඟ පෙන්වීම අපි විසින් කළ යුතුයි. ඒක භික්ෂුත්වයේ රැකගෙන සිල්පදවලට හානි නොවි අපසන්නංවා අපසාදාය, අපහැදුණු අයගේ පැහැදීම පිණිසත් පසන්නානංවා බිහියෝභාවාය, ප්‍රසන්න අයගේ වැඩි ප්‍රසාදය පිණිසත් කටයුතු කිරීමට භික්ෂුව දැනගත යුතුමයි. ඒක නැතුව ගියොත් එහෙම වෙන්නේ අවසානයේදී ගම රැකෙයි ශාසනය විනාශභාවයට පත්වෙන එකකුත් සිද්ධ වෙනවා ඔය ASCII. ඒ නිසා ඇත්තටම භික්ෂුන් වහන්සේලාගේ වර්තමානයේ පෙනී සිටීම හොඳයි. විශේෂයෙන්ම වරුණයි දැන් මම මේකෙදි දැකපු දෙයක් තමයි මේ ව්‍යසනයේදී භික්ෂුන් වහන්සේලා ගොඩක් එළියට ඇවිල්ලා කතා කරනවා, මේ ව්‍යසනයට එරෙහි වෙන්න කතා කරනවා. අපි දැක්කා ශාසනයේ ඉන්න ලොකුම හාමුදුරුවරු පවා. හැබැයි මේ කැපවීම තියෙන්න ඕනේ මිත්‍යා දෘෂ්ටිකව ශාසනයට එරෙහි වෙන සමහර ශාසන ප්‍රතිරූප විනාශ කරන්න. අන්න ඒ දෙපැත්තම බැලන්ස් නැති එකයි මම හැමදාම කතා කරන කාරණාව. මේ දෙපැත්තම සමබර කර ගැනීමට අපි සියලු දෙනාම එක පිටක් වුණොත් එහෙම අන්න එතන තමයි භික්ෂුව කියන ප්‍රතිරූපය ගොඩනගන්නේ. මම දැන් අපේ ජනතාව තුලත් අපේ හැමදෙනා දැන් බලන්න මේ දැන් රජය විසින් පනවන යම් නිර්දේශයන් නැත්නම් සෞඛ්‍යාංශ විසින් ලබා දෙන්නා වූ නිර්දේශයන් අපේ ජන සමූහයත් යම් තාක් දුරකට හෝ ඇහුම්කන් දෙනවා. හැබැයි මේ බෞද්ධයන් විශේෂ කොට දැන් අන්නේ ආගමික ඇතැම් කොටස් අපි දකිනවා 7-5කට මේවා ගණන් ගන්න නැති අවස්ථාවන් පිළිබඳව. මම හිතන්නේ හික්මීම, ඉවසීම සහ අන්‍යයන් කෙරෙහි අනෙක් අය කෙරෙහි මෛත්‍රිය පැතිරවීම නැත්නම් අනිකා කෙරෙහි සිතීම මේවා තමන්ගේ හිතුර නැති වෙනකොට තමයි මේ වගේ මනුෂ්‍ය ගුණ ධර්ම පවා හැල්ලුවට ලක් වෙලා ඔවුන් අතින් ගිලිහි යන්නේ. ඉතින් මේක හොඳ අවස්ථාවක් ඒ තමන් තුල තිබෙන ගුණයන් වැඩි දියුණු කරගන්නටත්. මොකද අපි දකිනවා ඇතැම් ප්‍රදේශවල වහලා තියෙන මේ ප්‍රශ්නය නිසා, කොරෝනා වසංගතය නිසා වහලා තියෙන ඇතැම් ප්‍රදේශවල ජනතාව මොන නීති දැම්මත් මොන රෙගුලාසි ගෙනාවත් ඒවා කඩා බිඳගෙන අපිට ඕන විදිහටයි අපි ඉන්නේ කියලා හැසිරෙන අවස්ථාවන් පිළිබඳ මේක එක්තරා දුරකට මහා හානියක් මුළු මහත් සමාජයටම. වරුණයි මේ අපේ රටේ බෞද්ධ මිනිසුන් කවදාවත් ජාතිවාදී ඉස්මතු කරගෙන කටයුතු කළේ නෑ. එහෙම කටයුතු කළා නම් අද මේ වෙනකොට අපේ රටේ එක දේවාලයක්වත් එක පල්ලියක්වත් නෑ. ඒ නිසා අපේ රටේ මේ මිනිස්සුන්ට කිසිම කරදරයක් නැතිව වැඳ පුදා ගන්න මේ මිනිස්සුන්ගේ ආගමික මධ්‍යස්ථාන පවා ඉදි කරන්න අවස්ථාව දුන්නේ සිංහල බෞද්ධ ජනතාව. ඒක අපි කවුරුත් දන්නවනේ. හැබැයි අද වෙනකොට වරුණයි ඔය කියන අර ආගමික සහජීවනය කියන එක ගොඩනගන්න බැරි තරමටම අනිත් පක්ෂවල මං කියන්නේ අනිත් ආගම්වල සමහර මිනිසුන් කියන්නේ වැඩිහිටියන් තමයි මේකට විශේෂයෙන්ම වග කියන්න ඕනේ. පුංචි දරුවන් අහිංසකයි. ඒ ළමයින්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ වරුණයි. ඒගොල්ලෝ ලොකු අය කියන එකේ තමයි හැසිරෙන්නේ. දැන් ලොකු අය කිව්වොත් එහෙම අපි ගිහිල්ලා බෝම්බයක් බැඳගෙන මැරුමු කියලා අර ළමයි එතනට මනස හදා ගන්නවා. එතකොට මේ වැඩිහිටි දේශපාලන සමාජයේ විශේෂයෙන්ම වැඩිහිටි ඔය ඒ පක්ෂ වලින් ඉල්ලන දේශපාලන සමාජය මේකට වග කිව යුතුමයි. මොකද ඒගොල්ලෝ ඒ සුළු ඡන්ද ටික අරගෙන බලයට එන්න ඒ මිනිසුන්ට වෙනම ඉස්කෝල
වෙනම ප්‍රදේශ වෙනම පහසුකම් මේ ඔක්කොම කවල අද වෙනකොට අපේ රටේ තිබ්බර ඒකාග්‍රභාවය අපේ රටේ තිබ්බ සමගි භාවය නැති කරලා ඔන්න ඔය තැනට අදපත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒ පිංගුතුල්ලටත් ඒ පිංගුතුල්ලා නම් මං හිතන්නේ මේ බණ ටික අහනවා කියලා. හැබැයි දන්න ඥාති පිරිස හරි ඉන්නවා නම් පිංගත්නි ඔවුන්ට කියලා දෙන්න අපි මිනිස්සු විදිහට මේ ප්‍රශ්නේ ගොඩ ගන්න ඕනි. අපි මිනිස්සු විදිහටයි ජීවත් වෙන්න ඕනි. සිංහලද දෙමළද මුස්ලිම්ද බෞද්ධද මේ ඔක්කොම දෙවනුව. පළවෙනියටම අපි මිනිස්සු විදිහට මේකට හරියට එකට මුහුණ දෙමුයි කියන සංඥාවත් පිංගත්නි ඔබ දන්න ඔය අන්‍යාගමික පිරිස් වලටවත් කියලා දෙන්න පුළුවන් නම් මේක යම් පාලනයක් ඇති කරගන්න පුළුවන්. එහෙම. අපේ හඳුරන්නේ දැන් මේ කොරෝනා රෝගයම මේ කොරෝනා රෝගය තිබෙන කාලය නිසා ඔබ වහන්සේගෙන් දැනගෙන දැන් මේ කොරෝනා රෝගය දිහා බැලුවාම හැමෝම එක ගොඩකට දාපු බවක් තමයි අපිට පේන්නේ බලවන්තයා දුබලයා කියලා. එතකොට හැමෝටම බලපෑවා. ඒ වගේම දුප්පතා ධනවතා කියලා බෙදුන්නේ ප්‍රසිද්ධ අප්‍රසිද්ධ කියලා ප්‍රශ්නයක් ඇති කරගත්තේ හැමෝටම මේක බලපාලා තිබෙනවා. එතකොට මේ අපිද මේව අලවාගේ අපි ධනවත් අපි දුප්පත්. එතකොට අපි බලය තියන අය බලවන්තයෝ අපි දුබලයෝ මෙහෙම කියලා අපි මේ බාහිරින් අලෝගත්ත දෙයක් එතකොට ලෝකයේත් එක්ක බලනකොට මෙවැනි වසංගතයක් හමුවේදී විනාශරණ භාවය දිහා බැලුවම අපිට පේන්නේ මේක ධර්මයේ කොහොමද අපේ හැමදෙරනේ විග්‍රහ කරලා කියන හැම මිනිස්සයාටම මේක දැන් බලපාලන්න තිබෙන්නේ. අපි දකිනවා අර කූඩු කරලා හිටපු සත්තු ටික තමයි දැන් එළියට ඇවිල්ලා බොහොම නිදහසේ ජීවත් වෙන්නේ. ඒ කියන්නේ අපි ප්‍රබලයි කියලා හිතුවාට ඇත්තටම අපි ප්‍රබල වෙලා නැහැනේ මේ වගේ අවස්ථාවලදී. ඒකට මිනිස්සෙක් විදියට මනස උසස් කරගන්න පුළුවන් කියන මේ සත්ව කොටාශය බොහොම අසරණ වෙලා ඉන්න අවස්ථාවක් මේක. වරුණයි මිනිස්සෙක් සාමාන්‍යයෙන් උසස් භාවයට පත් වෙන්නේ යාගාව තියෙන ගුණ ධර්ම වලින්. ඒ කියන්නේ එයා කොච්චර ගුණවත්ද, සිල්වත්ද, එයා කොච්චර අනිත් අයට උපකාර කරනවද, අනිත් අයගේ සම්පත් දැකලා ඊර්ෂ්‍යා කරන්නේ නැද්ද, Taman තුල මසුරුභාවය කොච්චර නැද්ද? මේ වගේ තමයි සාමාන්‍යයෙන් මිනිස්සෙක් ගුණධර්ම භාවයට පත් වෙන්නේ. බලන්නකො වරුණයි එහෙම මිනිස්සුන්ට අපි කියනවා එයා හරියට දෙවියෙක් වගේ. බලන්නකො එයා මනුෂ්‍ය තලයේ ඉඳලා කවුරු වගේද හැසිරෙන්නේ? දෙවියෙක් වගේ හැසිරෙනවා. සමහරුන්ට අපි කියනවා බුදු කෙනෙක් වගේ මට පිට වුණා. අන්න බලන්න එයාගේ මනුෂ්‍යත්වය එයා ගුණාත්මක භාවයෙන් ඉහළට දාගෙන. ඒක කොච්චර ඉහළට දාගෙනද කියනවනම් බුදු කෙනෙක් වගේ කියන කතාව පවා අහන්න යාට පුළුවන්කම ලැබිලා. හැබැයි එතනින් මෙහාට තියෙන මම මේ කතාව කිව්වට කමක් නැහෙනි. එතනින් මෙහාට තියෙන වෛද්‍යවරු, ඉංජිනේරවරු, අරගොල්ලෝ, මේගොල්ලෝ මේ ලෝකයේ දීලා තියෙන පට්ටම් මේවට වටිනාකමක් පින්වත්නි ගොඩනගලා තියෙන්නේ අපි විසින්ම මිසක් ඒක ස්වභාව ධර්මයේ විසින් ගොඩනගපු එකක් නෙමෙයි. ඒ නිසා ඒක ස්වභාව ධර්මයට අයිති නෑ. දැන් මේ ලෙඩේදී වෛද්‍යවරු මියදෙනවා. මොකද වෛද්‍යවරුන්ට මේක හැදෙන්නේ නැද්ද? හැදෙනවා. ඊට පස්සේ ලොකු පොඩි ભેදයක් නෑ. කොළඹද කිරුළපනද ත්‍රිකුණාමලයේද ඇමරිකාවේද කිසි ભેදයක් මේ අපි විසින් දාගත්තු පට්ටම් සමාජයට අදාළ නෑ පින්වත්. මොකද හැමෝම රැකියාවක් කරනවා නම් හැමෝම රැකියාවක් කරන මිනිස්සු. එච්චරයි. හැබැයි වරුණයි අර රැකියාවට වටිනාකමක් දීලා ඒ රැකියාවට ලොකු සමාජ සම්මතයක් හදලා දීලා ඒ ගොඩ නගාගත්තු එක ඉතින් ඇත්තටම අවිද්‍යාව නිසාමයි. ඒ නිසා යෝක මේ අවිද්‍යාව එක වචනාර්ථයක් තියෙනවා වරුණයේ අවින්දියං වින්දතේති අවිජ්ජා. ඒ කියන්නේ නොකල යුතු දේ කරනවා. ඒක තමයි අවිද්‍යාවේ ස්වභාවය. ඊළඟට වින්දය නවින්දතේති අවිජ්ජා. කල යුතු දේවල් නොකර හැරීමත් අවිද්‍යාවේ ස්වභාවයක්. එතකොට හිතාගන්න මේ ඔක්කොම ලෝකයේ විසින් ගොඩනගපු පට්ටම් පින්වත්නි. එහෙම නැතුව මමත් ඔබත් අපි කවුරුත් ಗುಣධර්ම වලින් තියෙන වෙනස මිසක වෙන කිසිම තැනකින් අපි වෙනස් නැහැ. හොඳයි අපි විරාමයකට යමු වෙන්නට සූදානම්. විරාමයෙන් පසුව නැවතත් මේ සාකච්ඡාව තුළ තවත් කාරණා ගලපා ඔබේ ජීවිතයට ලං කරන්න බලාපොරොත්තු වෙන නිසා ඉරිදා සිටින තසපුව සමග රැඳී සිටින්න අපි විරාමයක් සඳහා යමු. හොඳයි අපි විරාමයෙන් පසුව නැවතත් සූදානම් වෙන්නේ ඉරිදා සිටින තසපුව සමග ඔබගේ ජීවිතයට ධර්මය ලම් කරන්න. අපේ හැමදෙරෝනේ ඔබ වහන්සේ ධර්ම දේශනාව තුළ මේ ලෝභය, ද්වේෂය කාරණා පිළිබඳව ආරම්භයේදී සිහිපත් කළා. මසුරුකම පිළිබඳ වැඩි වශයෙන් සාකච්ඡා කළා. හැබැයි අපි හැමදෙරෝනේ දැන් ඔබ වහන්සේට කිව්වා වගේ බුද්ධ කාලීන සමාජය තුළ බැලුවත් මේ හැමෝම දැන් අර ධර්ම අවබෝධය කරන්නටම පෙළඹෙන්නේ කියන කාරණේ මේවා නැත්තම් අපේ ජීවිතේට අපි කොච්චර උත්සාහ කළත් ඇති ප්‍රතිඵලයක් නැහැ කියන කාරණේ දිහා බැලුවාම බුද්ධ කාලේදීවත් අපි දැක්කේ නැහැ හැමෝම ධර්මය අවබෝධ කරන වටපිටාව. දැන් ඒ නිසා මේ ලෝභය, ද්වේෂය අර වහන්සේ කිව්ව එක්තැනක මට මතකයි ලෝභය, ද්වේෂය පාලනය කරන එක හොඳයි. හැබැයි එතන මෙතන මේ අපි කළ යුතු දේ තිබෙන්නේ මේ සසර ගමනේදී ඒ සසර ගමන නැවැත්වීම උත්සාහ ගැනීමයි වැදගත් කියන කාරණය. එනිසා දැන් එහෙම ධර්මය අවබෝධ කරගන්නට බැරි පිරිස්නේ වැඩි වශයෙන් අපි දකින්නේ වර්තමාන සමාජයේ බැලුවත් බුද්ධ කාලයේ බැලුවත් බොහෝ දෙනෙක් එහෙම ධර්මය අවබෝධ කරගන්නට බැරි වුණානේ. ඒ වගේ තත්ත්වයක් තුළ මේ තමන්ගේ තිබෙන ලෝභ, ද්වේෂ, මෝහ මේ වගේ දේවල් පාලනය කිරීමට පෙළඹීම වැරද්දක්ද අපේ හැමදෙරෝනේ? එතකොට වරුණයි ඒක වෙලාවක
බුදුරජාණන් වහන්සේගේ ලස්සන දේශනාවක පුංචි සිද්ධියක් තියෙනවා. ඒ තමයි ඒක දැන් අපි හිතමුකෝ මෙන්න මෙහෙම මම උදාහරණයකින් මේක පැහැදිලි කරන්න. මොකද මේ තියෙන කතාව කියන්න බැරි කතාවක් නිසා. ඔන්න දැන් කෙනෙක්ට රූප පේනවා. රූප පේනකොට එයාට ලෝභයක් උපදිනවා. දැන් ලෝභය පාලනය කරනවා කියලා කෙනෙක් තමන්ගේ ඇස් කපාගත්තොත් හරිද? එතකොට දැන් ඔය කියන විදිහට මම කියන්නේ වරුණයි. ඔය කියන තැනද එහෙනම් මට පුළුවන් මගේ මං කන් දෙකම කපා ගන්නවා. ඇස් දෙකම කපා ගන්නවා. නහයත් කපා ගන්නවා. දිවත් කපා ගන්නවා. මොන හරි තියෙන ඔක්කොම ಜಾති කපා ගන්නවා. එතකොට දැන් මගේ ප්‍රශ්නය විසඳිලාද නැද්ද? මම කියන්නේ පිටගනි ලෝභය පාලනය කිරීම හොඳයි. ඉතාම හොඳයි. නිකන් හොඳයි නෙමෙයි ඉතාම හොඳයි. හැබැයි ඔබ දන්නවා විශේෂයෙන්ම මේ ඉරිදා සිත්නෙත් අසපුවේදී මම ටිකක් වැඩිපුර නිර්වාණ ඉලක්ක කරලා කතා කරනවා. මම ඔබට මේ කියන්නේ මග නොනවති නිර්වාණ ඉලක්ක කරලයි මේ කතාව කිව්වේ. ලෝභය කියන එක පින්වත්නි පාලනය කිරීමෙන් පමණක් නවතින්න එපා. ඒකයි. මොකද ඒක නැවත නූපදින ස්වභාවයටම පත් කළේ නැති වුණොත්, අවිද්‍යාව කියන ස්වභාවයම නැති කරේ නැති වුණොත් ආපහු සැරයක් ගිහලා උප්පත්තිය ලබන්න සිද්ධ වෙනවා. අන්න ඒකයි අපි නවත්තන්න ඕනි. ඒකයි බුදුදහමේ හරය. ඒ කියන්නේ ඒක කරනකම් තාම හිනන් දැනට මම ලෝභ කර ඉන්නවා. ඒක කවදා හරි දවසක මම කරගන්නම් කියලා ලෝභ කරන්න කියලා නෙමෙයි. මොකද මේ ලෝභ, දේශ, දිට්ඨි, මාන, ඊර්ෂ්‍යා, මච්චරි ආදී අකුසල ධර්මවල විපාක පොඩි නෑ. ඔය පිංතුල අද ධර්මදේශනාව අහන් හිටියානම් මම මේ මච්චරිය ගැන නිකුවේ. ඔය පිංතුලට මතකද මං කිව්වා කතාවස්තු දෙකක් ගැන. උත්තර මාතාව සහ ආනන්ද සිටුවරයාගේ. දැන් ඔය පිංතුලට තේරෙනවද මේ මච්චරිය කියන පැත්තක තියෙන අකුසල ධර්මයේ ආවත් අපිට කොච්චර නරක විපාක එනවද? එතකොට හිතන්න ඔය පිංතුල්ලා ලෝභය කියන එක හිතේ ඇති වුණොත්, ඇති වෙලා ඒක Taman තුලින් පාලනය කරගන්න නැතුව දිගින් දිගටම පවත්ව ගත්තොත් මට නෙමෙයි ඒකේ හානිය තියෙන්නේ. ඔය පිංතුල්ලටම සසරේ අනිෂ්ට විපාක ලැබෙනවාමයි. එනිසා ඔබ ලෝභය කොහොම හරි දතකට විකාගෙන හරි පාලනය කළ යුතුමයි. වරුණයි මම පැහැදිලි කරේ එපමණකින් සීමා වෙන්නත් එපා කියලයි. ඒ කියන්නේ මට කියන්න ඕනේ උනේ ඒක. එපමණකින් සීමා වීම දැන් වරුණයි හැබ බුද්ධ කාලේ කතාවක්. ඇත්ත. මේක කියනකොට හැමෝටම එකම මට්ටමට නෙමෙයි යන්නේ වරුණයි. කියන්නේ මේ ධර්ම දේශනාව කියනකොට මෙන්න මේ වගේ පුද්ගලියෝ ටිකක් මේ බණ අහනවා. සමහරු මේ බණ අහනවා. දැන් මම අද මසුරුකම ගැන කිව්වනේ. මට මෙන්න මේ කියපු මසුරු ස්වභාවය තියෙනවද? ඒක Tamanට ආදේශ කරගන්න පිරිසක් මේ බණ අහනවා. සමහරු මේ බණ අහනකොට අහනවා ඒ කියන්නේ එයා තමන්ගේ පැත්තට නෙමෙයි. මේ මසුරුකම අල්ලපු ගෙදර කෙනාට තියෙනවා. ඒ කියන්නේ තමන්ව අමතක කරලා අර එහා පැත්තේ ගෙදර කෙනාට ඊළඟට ඊර්ෂ්‍යාව කියනකොට හරි අන්න අර පවුලේ අහවලා වෙන්න මේ ඊර්ෂ්‍යාවෙන් යුක්තයි. අර ඒ වගේ තමන්ගේ මානසික මට්ටම් වලින් අහන අය. ඒ විඥාන මට්ටම්. මම කියන්නේ පින්වත්නි ඔබට පුළුවන් තරම් මේක ධාරණය කරගන්න. කවදා හරි දවසක මේ බව දුක නිමා වෙන්න මේක නිසකවම ඔබට හේතුවක් වෙයි. ඒ නිසා මග නවතින්න නැතුව අර අපි කියන්නේ ඇලකින් එහාට පයින්න තියෙනවා නම් අඩුම මේ ගැට්ට දිහා බලන්න එපා කියනවා. ඇයි? ගැට්ට දිහා බලාගෙන පැන්නොත් පනින්න වෙන්නේ ඇලට. ටිකක් එහා බලන්න. ටිකක් ඈත බලාගෙන පයින්න. ඒ නිසා නිවන බලාගෙන පයින්න අඩුම මේ බලුආත්මකෙන් හරි බේරෙන්න පුළුවන් වෙයි. අපේ දැන් අර මේ මසුරුකම පිළිබඳව සිහිපත් කළ නිසා දැන් Tamanගේ දේ රැක ගැනීම දැන් යම් කෙනෙකුට හිතන්න පුළුවන් දැන් එහෙමනම් ඔබ වහන්සේ කියනවා වගේ අපි වෙස්සන්තරලා වෙන්න ඕනද? දැන් එහෙමනේ කියන්නේ සාමාන්‍යයෙන් සාමාන්‍ය විවාරයේදී වෙස්සන්තර වගේ හැමදේම දෙන්න ඕනද? ඒකට බුදුරජාණන් වහන්සේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ කියලා තියෙනවා යම් කොටසක් ඉතුරු කරන්න Tamanගේ ප්‍රයෝජනයට ගන්න ඕන පරිභෝජනයට ගත යුතු ප්‍රමාණයක් ගැන එහෙමම වෙන් කරලා තියෙන සමාජයක දැන් අපි එහෙම අපේ ප්‍රයෝජනය සඳහා එහෙම නැත්නම් අනාගත ප්‍රයෝජනය සඳහා එහෙම හිතලා යම් කොටසක් ඉතුරු කරලා තබා ගැනීම මසුරුකමක්ද කියලා යම් කෙනෙකුට හිතනොත් එහෙම මම හිතන ඔබ වහන්සේ තරමක් දුරකට මේ දේශනාවේදීත් මේ කාරණාව පැහැදිලි කළා. මම හිතන තවත් පැහැදිලි කළොත් හොඳයි. මොකද යම් තැනකින් අයිනකින් හරි අල්ලගත්ත කෙනෙක් හිටියොත් එහෙම වුන් මේක වැරදි අර්ථයෙන්ම ගනීවි නෑ. අර සමහර අය මේකම නිදහසට කාරණාව කරගන්නවානේ. අත දිගහැරලා වියදම් කරන්න ඕන. එහෙම කියලා තමන්ගේ වාසියට විතරක් දාගන්න. ඒ කියන්නේ මසුරුකම නෙමෙයි කියලා උන් අර්ථ ගන්නවන්නේ තමන්ට වියදම් කරන්න හැම විටම පුළුවන් නම් හැම විටම වියදම් කරනවා නම් අන මසුරුකම නෙමෙයි කියලා. හැබැයි මසුරුකම කියලා ඔබ වහන්සේ හඳුන්වා දුන්නු කාරණාවයි මම මේ කියපු කාරණාවේ අතර වෙනසක් තියෙනවද? මෙහෙමයි වරුණයි මම මේක ධර්මදේශනාවේදීත් සිහිපත් කළා. එක වංචක ධර්මයක් තියෙනවා මේ අර්ථ සංරක්ෂණතා වේශයෙන් එන වංචක මච්චරිය කියලා එකක්. මොකද්ද? අර්ථ සංරක්ෂණතා වේශයෙන් එන මච්චරිය. පින්වත්නි තමන් අමාරුවෙන් උපයා ගන්න ධනය
හොඳට මතක තියාගෙන අහගන්න මම මේ කියන එක. අකාරණීය වියදම් කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ තමන් අනිවාර්යෙන් කොටසක් ඉතුරු කරගන්න ඕනි. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? තමන්ට කවදාවත් දිලිඳු කමින් මිදෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හැබැයි අපි සල්ලි හම්බ කරන්නේ මොකටද? හම්බ කරන්නේ අවශ්‍යතාවයට යොදන්න. අන්න ඒකයි. ධනය සපයන්නේ ආරක්ෂා කරන්නේ වෙන මොහොකටවත් නෙමෙයි. උවමනා දෙයට වියදම් කරන්නේ. මම මෙතනදී මච්චරිය කියන එකෙන් හඳුන්වන්න පින්වත්නි අන්නේ උවමනා තැනදී වියදම් නොකරන කෙනාට. තේරුණාද? ඒ කියන්නේ සල්ලි තියාගෙන සමහරු ඉන්නවා අපි දන්නවා. දැන් මොකක් හරි ලෙඩක් තියෙනවා. හරි. සල්ලි දීලා බෙහෙත් ගන්න යනවට වඩා මෙන්න මේ ගොඩ වෙදකම් හොඳයි කියලා අපි දන්න සමහරු ඉන්නවා කොළ කොටලා අතේ තියා ගන්නවා. අවසානයේදී අතපය කපන්න වෙනවනේ. හැබැයි රුපියල් 1000 වේදම් කළ බෙහෙත් ටිකක් ගත්තනම් සමහරෙකුට වේල් දෙකෙන් හොඳ වෙනවා. දැන් ඩෙන්ගු හැදියා පහුගිය දවස්වල මිනිස්සු මැරුණා. හරිද? මැරෙනකොට සමහරු හිටියා පින්වත්නි සමහරු හිටියා වරුණයි මේ බ්ලඩ් ටෙස්ට් එක ගන්න යන්න ලෝභකමට අනේ මොන බ්ලඩ් ටෙස්ට්ද ඔය කොහොවට කොහින්ද සල්ලි කියලා අවසානයේදී මැරුණා. තේරුණාද මම මේ කියන එක? අපි මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. සල්ලි ඉතුරු කරන්න නමුත් උවමනා තැනදී වියදම් නොකරන සල්ලි වැඩක් නැත. අන්න ඒකයි මච්චරේ කියලා කියන්නේ. එතකොට දීම හොඳ නම් එහි ප්‍රමාණයක් තිබෙනවාද අපේ හාමුදුරනේ? අපි දැන් ඇත්තටම හිතුවොත් එහෙම අපි ද සමහර අය කියනවා පිනට දෙන්න මං හරි කැමතියි කියලා. එහි යම් ප්‍රමාණයක් තියෙනවා. දැන් මොකද අපි එහෙම අත්දැකීම් දකිනවා සමහර ගෙදර ස්වාමියා හරි කැමති දීමට හැබැයි බිරිඳේකට වැටකඩුළු බඳින අවස්ථාවන් තිබුණා නෑ. එච්චර දෙන්න ඕනේ නෑ. මෙච්චර දුන්නාම ඇති ඒකත් පිනක් කියලා. ඒකේ අනිත් පැත්තක් තියෙනවා බිරිඳ කැමති පිනට දෙන්නට හැබැයි ස්වාමියා කියනවා මමනේ හම්බු කරන්නේ ඔයාට නම් දී ගන්න පුළුවන් නේ. එහෙම කියලා වැටකඩුළු බඳින අවස්ථාවක් තියෙනවා. ඒ ප්‍රමාණයක් තිබෙනවාද? නැත්නම් Tamanට සිතෙන හැම මොහොතකම හැමදේම දීම කියන එක මේ මසුරුකම නෙමෙයි කියලා අපිට හඳුන්වා දෙන්නට පුළුවන්ද? වරුණයි ඔතන ප්‍රශ්නේ තියෙන්නේ දෙන කෙනාගේ නෙමෙයි. මම නම් දකින්නේ ඔතන ප්‍රශ්නේ තියෙන්නේ ගන්න කෙනාගේ. ඒ කියන්නේ ගන්න කෙනා දැනගන්න ඕනි අර බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා තියෙන්නේ මලෙන් රොන් ගන්න බඹරා මල තලන්නේ නැතුවයි රොන් ගන්නේ. ඒ වගේ Tamanගේ දායකකාරකාදීන් මොනවා හරි දෙයක් පූජා කරනවා නම් ඒ දායකකාරකාදීන් දිහා බලලා දැන් අපි පින්ඩපාත යනවා වරුණයි. හරිද? පින්ඩපාත යනකොට එක ගෙදරකින් එක බත් හැන්දයි ගන්නේ. ඇයි? දැන් කකුල් රිදෙනවා. එතකොට සමහරක් විට උදේ පාන්දර ටිකක් දුර ඇවිදලා ගෙවල් 25කට 30කට ගිහිල්ලා පින්ඩපාත කරගන්නවට වඩා හරීම ලේසි පළවෙනි ගෙදරින්ම බත් භාගයක් විතර බෙදාගෙන ආවහම ඕන්නම්. හැබැයි අපි ඒක කරන්නේ නැති හේතුව තමයි බත් පිටක් අරගෙන යන්නේ ඒ ගෙදර මිනිස්සුන්ටත් කන්න ඉතුරු කරලා. ඒකයි. ඉතින් අපි හැම ගෙදරකින්ම බත් පිට ගානේ ගත්තාම ගෙදරකින් බත් පිටක් දුන්නට ඒ මිනිස්සුන්ට ඒකේ හානියක් නැහැ. අන්න ඒ වගේ පින්වත්නි හැබැයි මෙහෙමයි. දෙන කෙනාට වාරණ දාන්නේ නැහැ. ඒ කියන්නේ රත්තරන් පින්වත්නි ඔබට පුළුවන් නම් ඔබේ අක්මා වකුගඩු ගලවලා දන් දුන්නත් ඒක නරක නන්නේ. ඒකත් මතක තියාගන්න. ඒ කියන්නේ දීම යහපතක් මිසක් දීම අයහපතක් උදා කරන්නේ නැහැ. හැබැයි මේකේ මානුෂීය පැතිකඩෙන් අපි දැනගන්න ඕනේ දැන් සමහර වෙලාවට කියලා තිනවා සමහර දායකයෝ දීලා දුප්පත් වෙනවනම්. හරිද වරුණයි? දුප්පත් වෙනවනම් ඒ ගෙදරට පින්ඩපාතේ නොයා ඉන්න කියලා. ඒ කියන්නේ එයා අපිට දීලා ඒ කියන්නේ ඒක ශාසනීය භාගතුන් වහන්සේ පනවලා තියෙන විනය නීතියක්. ඒක විනය කර්මයක්. යම් කිසි දායකයෙක් තියෙන දේවල් ඔක්කොම දන් දීලා ඉවර කරනවා නම් ඒ ගෙදරට ටික කාලයක් නොයයි. ඒකේ දායකයා කෙරෙහි කරුණාවෙන් කරන දෙයක් කිය. නිසා මෙතනදී පරිස්සම් වෙන්න ඕනි ගන්න අය. Tamanට දෙන්න හදන දායකයෝ දෙන්න හදන ඔක්කොම ගන්න නැතුව Tamanට අවශ්‍ය අල්පම දේවල් ටිකින් මෙන්න මේ ಗುಣ ටික සල්ලේක ಗುಣ තියාගෙන Tamanට අවශ්‍ය අවම සම්පත් වලින් යැපෙන්න පුළුවන් මනසක් හදාගත්තා නම් වරුණයි මං හිතනවා ওই ප්‍රශ්නේ කාටවත් එන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඔබ වහන්සේ කියන විදිහට ගන්න කෙනා තුල තමනුත් සරලව අල්පේච්ඡ ජීවත් වෙන්න ඕනයි කියන තැන ඉඳලා Tamanට ප්‍රමාණවත් ආකාරයට ප්‍රමාණවත් ප්‍රමාණය අනුව හඳුනාගෙන ගත්තා නම් එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. නැත්නම් සමහරු දෙන පළියට ගොඩ ගහ ගන්නත් හරි කැමතිනේ අපේ හැමදෙරනේ. එහෙම අවස්ථාවල එහෙම තත්ත්වයක් තුළ ගැටීම් ඇති වෙන අවස්ථාවක් තිබෙනවා. දැන් අපි ඇත්තටම දකින්න දැන් ඔබ වහන්සේ කිව්වා වගේ කොච්චර පවුල්වල ඔය නිසා ගැටීම් ඇති වෙන අවස්ථාවන් තිබෙනවද? මේ තමන්ගේ දැන් අපි භික්ෂුන් වහන්සේලාට නෙමෙයි තමන්ගේ අම්මට තාත්තට තමන්ගේ ඥාතියෙකුට යම් දෙයක් දුන්නා කියලා කොතරම් ගැටිලා මිනිමරාගෙන පවුල් කඩා ගන්න උදවි ඉන්නවද? ඒ නිසා මේ වගේ කාරණා කෙරෙහි බොහොම සැලකිලිමත් දහම් කාරණා අවබෝධ කරගැනීමේ අටියනේ කාරණා දිහා බැලුවනම් ඔය ප්‍රශ්න බොහෝමයකට පිළිතුරු එතන තිබෙනවා. ඒ නිසා අපි අපේ ශ්‍රාවකයන්ට ආරාධනා කරන්නේ මේ පෙන්වලා දෙන කාරණා තුල ඔබ හික්මෙන් ඔබ ධර්මයට අවනත වෙන්නේ. ඒ තුල
දෙපාර්ශවයම කියන්නේ ස්වාමියා අවනත වෙලා බිරිඳ අවනත නොවුණු කල තවත් ඇතැම් වෙලාවට ස්වාමියාගේ පාර්ශවයෙන් ඔහු මේ තත්ත්වයෙන් යම් තුරකට මිදෙන්නට පුළුවන්. සමහරලාට බිරිඳ මේ කාරණා අවබෝධ කර ගැනීම තුළ යම් ඝට්ටනයක් යම් තාදුරකට අඩු කර ගන්නට හැකියාවක් තිබෙනවා. ඒ කොහොම නමුත් ධර්මයට ඒම තුළ කොතරම් වාසනාවක් අපේ ජීවිතේට ලං කරගන්න පුළුවන්ද කියන කාරණේ මේ අපේ හාමුදුරන් වහන්සේගේ අනුශාසනය අනුව අපිට පැහැදිලි වෙනවා. හාමුදුරනේ දැන් දීලා අදින පිරිස් ඉන්නවනේ සමහර අය. සමහර අය යම් දෙයක් දීලිවර වෙලා ආපහු පසුතැවෙනවා. අනේ අපරාධේ මම දුන්නේ එච්චර. දැන් සමහරලාට බොහෝ දෙනෙක් කියනවා ඔයා දැන් යම් කෙනෙක් යම් දෙයක් දුන්නට පස්සේ ඔයා එච්චර දුන්නේ අපරාධේ මේ ඒකෙන් ප්‍රයෝජනය ගන්නේ නැහැ කියලා. එතකොට අපි දුන්න අපිත් පසුතැවෙනවා. ඇත්තනෙන්න මේ කිව්වේ එච්චර දෙන්න නැතුව මට ටිකක් දෙන්න තිබුණා කියලා. දැන් යම් දීලා ඇදීම තුල අපි අකුසලයක්ද කරගන්නේ අපේ හාමුදුරනේ? මෙහෙමයි, අකුසලයක් නෙමෙයි. අර තමන් කරගත්තු කුසලයේ බාල කර ගැනීමක්. ඒකයි කරගන්නේ. ඒ කියන්නේ එතනදී අකුසලයක් වෙන්නේ නැහැ. හැබැයි තමන් කරගත්තු කුසලයේ බාල කර ගැනීමක් වෙනවා. ඒක තමයි අංක 1. දැන් ඒ කියන්නේ වරුණයේ තියෙනවා උත්කෘෂ්ඨ කුසල්, ඕමක කුසල් කියලා දෙකක්. අපි හිතමුකෝ කෙනෙක් උත්කෘෂ්ඨ කුසලයක් සිද්ධ කරන්නේ කොහොමද? දානයක් දෙන්න කලින් සිට, දානයක් දෙන අවස්ථාවේ සිට සහ දුන්නට පස්සේ සිට. කියන්නේ මේ තුන් අවස්ථාවම අපි කියන්නේ තුන් සිත පහදවා දෙන්න කියලා දානයක්. ඒ තුන් සිත කියලා කියන්නේ පින්වත්නි දානය දෙන අවස්ථාව එක අවස්ථාවක්, එක හිතක්. දෙන්න කලින් හිත පරම්පරාව එකක්. දුන්නට පස්සේ හිත පරම්පරාව තව එකක්. යම් කිසි කෙනෙක් වරුණයේ දානයක් දීලා දෙන්න කලිනුත් දෙන අවස්ථාවෙත් දුන්නට පස්සෙත් ඒ ගැන සතුටු වෙනවා නම් ආගන්නේ එයාට රැස් වෙන්නේ උත්කෘෂ්ඨ කුසලයක්. මොකද්ද? උත්කෘෂ්ඨ කුසලයක්. හැබැයි කෙනෙක් ඔය අවස්ථා තුනේ දෙන්න කලින් සතුටටපත් වෙලා ඉන්නවා. දෙන අවස්ථාවෙත් සතුටුයි, දුන්නට පස්සේ ඔන්න ඔය කියන පසුවැදීම කරනවා. අපරාධි දුන්නේ, බොරුවට කෑවෙත් නෑ, අපි හිතුවා මේවා මේ කයිවත් කියලා, දන්නවනම් අපි උයන්නෙත් නෑ, මෙහෙමයි කියලා ඔය දානවලදී එහෙම ඕන තරම් වෙනවනේ. මට මතකයි මේ ඔය අපේ හාමුදුරුවෝ අවස්ථාවක සිහිපත් කළා. එක් මවක් මේ උන්වහන්සේට සිවුරක් පූජා කරලා හැමදේම ධර්මදේශනා දිනකොට ඇවිල්ලා බලනගෙනවලු ඒක ඇන්දද කියලා. ඒ කියන්නේ දීලා ඒක ප්‍රයෝජනෙට ගත්තද නැද්ද කියන එක තමයි හොයන්න බලාගෙනම තමයිලු දීලා තියෙන්නේ. එහෙමයි ඉන්නවා. ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ වරුණයි. ඒ කියන්නේ මේ හරීම බයයි. මම නම් ඇත්තටම මගේ පුද්ගලිකවම හැසිරීමක් විදිහට වැඩිය දෙන දේවල් ගන්න යන්නේ. හේතුව තමයි හරි අමාරුයි. මල් පෝච්චියක් පූජා කරාම හැමදේම අහනවා මල් පෝච්චි තියෙනවද, මොනවද හිටවල තියෙන්නේ, වතුර දැම්මද, කොහිද තියෙන්නේ. මේ ඊට වඩා ලේසි ඒ මල් පෝච්චිය අරගන්න නැතුව ඉන්න එක. ඒ නිසා එහෙම පිරිසක් වර්තමානයේ ඉන්න මම මේ කියාගෙන ආවේ අර අවස්ථා දෙකට විතරක් සතුටු වෙලා එක අවස්ථාවකින් හරි අර කුසලයේ පසුබස්සෝ ගත්තොත් එයාට රැස් වෙන්නේ වරුණයි උත්කෘෂ්ඨ කුසලයක් නෙමෙයි, ඕමක කුසලයක්. ඔන්න අභිධර්ම ඉගෙන ගැනීමේ වටිනාකම. එතකොට උත්කෘෂ්ඨ කුසලයකින් ඔබට ලැබෙන්නේ ඥාන සම්පයුක්ත භාවයක්. හැබැයි ඕමක කුසලයෙන් ඔබට ඒ තරම් ලොකු ප්‍රතිසන්දි හිතක් ලැබෙන්නේ නැහැ. ඒකේ යම් මට්ටමකට අරකට වඩා බාල ස්වභාවයක් තියෙනවා. එනිසයි මේකේ අකුසලයක් වෙන්නේ නැහැ. කුසලයේ බාල වීමක් තමයි වෙන්නේ. එතකොට මේවට වරුණයේ මේවට සෑහෙන්න කියන්නේ අපි හිමින් සැරේ අභිධර්ම ඉගෙන ගද්දි මම මේ ගැන කියලා දෙන්නම්. දැන් අපි කුසල් සිත් ගැන කතා කරනකොට දානයක් දෙද්දි කොහොමද ඔබ හැසිරෙන්න ඕනි, කොයි අවස්ථාවෙන්ද ඔබ පිරිසිදු කරගන්න ඕනි, කොතනින්ද ඔබ ප්‍රවේශම් වෙන්න ඕනි කියලා දුන්නාම ඉගෙන ගත්තාම ඔබට තේරෙයි හරියටම මේ උත්කෘෂ්ඨ කුසලයක් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව. හොඳයි, අපිට කාලයේ ක්‍රමක්‍රමයෙන් අද වැඩසටහනෙන් සමුගන්නත් ලං වෙමින් තිබෙන අපේ හාමුදුරනේ මේ දේශනාවට මට හිතෙන්නේ මේ අභිධර්මය මේ ජීවිතේට ලං කර ගැනීම කොතෙක් වැදගත්ද කියන කාරණය පැහැදිලි වෙනවා ඔබ වහන්සේ කාරණා පැහැදිලි කරනකොට. මොකද නැත්නම් අපි එහෙම චේතනාවකින් නෙමෙයි ඇතැම් වෙලාවට යමක් සිදු කරලා තිබෙන්නේ, යමක් දීලා තිබෙන්නේ, යම් පින්කමක් සිදු කරලා තිබෙන්නේ. ඒ වගේ කරපු දේවල් තුල වටිනාකම හඳුනා ගන්නට, ඒ තුල තිබෙන කුසලයේ තවත් වැඩි කරගෙන අපේ නිවීම පැත්තට හිත යොමු කරගන්නට මේ අභිධර්මයේ කොතෙක් වැදගත්ද කියලා පැහැදිලි වෙනවා. මේ ප්‍රශ්නේ අපේ හාමුදුරනේ මේ දේශනාවට අදාළ කාරණාවක් නොවේ. හැබැයි මේ අපේ ශ්‍රාවකෙක් මට ලියලා එවලා තිබුණු මේ මැසේජ් එකක් එවලා තිබුණු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ මම ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. මොකද ඔවුන් මේ වැඩසටහන ශ්‍රවණය කරන නිසා. හාමුදුරනේ අපි කියනවා තුන් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. මේ මගේ මේ ප්‍රශ්න යොමු කරපු මහත්මයා අහලා තියෙන ප්‍රශ්නේ තමයි තුන් ලෝකය කියන්නේ කොහොමද, මොකක්ද කියන කාරණේ. මොකද දැන් සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලා තුන් ලෝකය කියනකොට මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ කියලා සඳහන් කරනවා. තවත් ස්වාමීන් වහන්සේලා මේ ලෝක තුන නෙමෙයි තුන් ලෝකය කියලා සඳහන් කරන්නේ කියලා ඔහු සිහිපත් කරලා තිබෙනවා. මොකද්ද මේ තුන් ලෝකය කියලා හඳුන්වා දෙන්න කියලා අපෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. අපි මේක සරලව මෙහෙම තේරුම් ගමුකෝ. දැන් ඇත්තටම තුන් ලෝකාග්‍ර කියන වචනේ පිළිබඳව දීර්ඝ විස්තරයක් කරන්න සිද්ධ වෙනවා කරනවා.
හැබැයි මෙතනදි තුන් ලෝකාග්‍ර කියන එකෙන් විශේෂයෙන්ම කාම භව, රූප භව, අරූප භව කියන මේ භව තුනෙන්ම මේ ලෝකයේ යම්කිසි මේ තුන් ලෝකය කියලා හැඳින්වුවේ මෙතනට පැහැදිලිවම. මේකේ අන්තිම කෙලවර බැලුවාම මෙන්න මේ සියලුම ලෝකවලට අග්‍ර උතුමන් වහන්සේ නමක් ඉන්නවා නම් ඒ අග්‍ර උතුමන් වහන්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ. ඒ ආද්‍යාශයෙන් තමයි භාග්‍යවතුන් වහන්සේට තුන් ලෝකාග්‍ර මේ තුන් ලෝකයටම අග්‍ර කියන නමින් අපි ආමන්ත්‍රණය කරන්නේ. අපි ඉදිරියේදී වරුණයි මේ සියලුම බුදුගුණ පිළිබඳව දැනගත යුතු කාරණා ටික ශ්‍රාවකයන්ට කියලා දෙන්න කල්පනා කරමු. එවිට මේ තුන් ලෝකාග්‍රාදී වචනවල නිවැරදි අර්ථය ඔබට තවත් හොද්දටම ග්‍රහණය කරගන්න පුළුවන්කම ලැබේ. දැනට දරාගන්න. මොකද එහි මම හිතන්නේ අපිට ඉදිරියේ තවදුරටත් ඒ කාරණා පැහැදිලි කරගන්නට අපේ හාමුදුරන් වහන්සේගෙන් හැකියාවක් ලැබෙයි. මොකද ඔහුගේ මේ අපට එවලා තිබෙන කොටස පිළිබඳ අවධානය යොමු කරනකොට ඔහු සඳහන් කරලා තියෙන එක්තරා භික්ෂුන් වහන්සේ නමක් මේ තුන් ලෝකය කියන්නේ ඕකාස ලෝකය, සත්ව ලෝකය, සංකාර ලෝකය කියලා වෙන් කරලා තිබෙනවා. එතකොට මේ ඇතමුන් වර්ධවාර්ථ ගන්නවලා තිබෙනවා දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම කියලා. එහෙම වැරදි කියලා සඳහන් කරලා තිබෙනවා. ඉතින් මේ නිසා තමයි ඔහු යම් ගැටීමකට මානසික වශයෙන් පත් වෙලා මේ ප්‍රශ්නේ අපිට යොමු කරලා තිබෙන්නේ. ඉතින් අපිට තවදුරටත් මේ කාරණාව පිළිබඳව විග්‍රහයක් කරගන්නට ඉදිරි වැඩසටහනකදී හැකියාවක් ලැබෙවි වැඩි වේලාවක් අරගෙන. අද දවසට අපට වැඩසටහන සමුගන්නට කාල වේලාව උදා වෙලා තිබෙන නිසා මම හිතන්නේ එක් පැත්තකින් මෙවැනි ප්‍රශ්න මතුවීමත් හොඳයි. යම් කෙනෙකුගේ හිතේ යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒවත් निराකරණය කරගෙන ධර්මයට යොමු වීමට කැමැති බොහෝ පිරිසක් අප වටා එකරාශී වෙලා සිටිනවා. ඒ නිසා net ශ්‍රාවක පින්නතුන්ට ඒ වෙනුවෙන්ම තමයි සිත්නෙත් අසපුව වගේ වැඩසටහන් තුල ධර්ම සාකච්ඡාවේදී යම් ප්‍රශ්න තිබෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්නට අවස්ථාව උදා කර දෙන්නට අපි කටයුතු කරලා තිබෙන්න ලියන්න කියලා අපි ඔබට ආරාධනා කරන්න. මේ ප්‍රශ්න සජීවී වැඩසටහන නොවන නිසා එනිසා ඔබ එවැනි ප්‍රශ්න තිබෙනවා නම් ලියලෙවන්න. සහ විශේෂයෙන්ම අභිධර්ම දේශනාව ශ්‍රවණය කළා නම් ඒ තුල මතුවෙනා වූ ගැටලු තිබෙනවා නම් ඒවත් අප වෙත යොමු කරන්න. අපිට පුළුවන් ඉදිරියේදී ඔබට ඒ සඳහා යම් ආකාරයකට අපේ හාමුදුරන් වහන්සේගේ අනුශාසනා ලං කරන්නට. එනිසා ඒ කෙරෙහි අවධානය යොමු කරමින් අද දවසේ වැඩසටහනෙන් සමුගන්න අපි සූදානම් වෙන්නේ. අද දවස තුලදී ඉරිදා සිත්නෙත් අසපුව තුල මේ උතුම් වූ ධර්ම දේශනාව අභිධර්මය ඔබට ජීවිතයට ලං කරන මේ ධර්මය බොහොම සතුටෙන් ශ්‍රවණය කරපු ඔබ ඉන්පසු මේ සමාජයේ සිදුවෙන්නා වූ යම් කාරණා ආරම්භය යම් කාරණා ඉස්මතු කොට අනුශාසනා ලබා දුන්නු සාකච්ඡාව ශ්‍රවණය කළා. ඉතින් මේ දෙපය තුළ ඔබේ ජීවිතයට යම් සැනසීමක් ඇති කරගන්නට යමක් අවබෝධ කරගන්නට යම් කාරණා රාශියක් ඒක රාශී කරන්න අපට හැකියාවක් ලැබුණා නම් අපේ හාමුදුරන් වහන්සේ උදේරු උත්සාහය යම් තරමකට හෝ සාර්ථක වුණා නම් ඔබේ ජීවිතයේ සැනසීම උදෙසා ඔබ නැවත අවබෝධ කරන්නට මනසිකාර කරන්නට පෙළඹේවි. ඒ නිසා එවැනි තත්වයක් මේ ලැබුණු ජීවිතය තුළ ලැබුණු විරාමයේ තුළ ඔබේ ජීවිතය එකතු කරගන්නට බොහොම පින්සිතින් ගෞරවයෙන් ආරාධනා කරනවා. අපේ පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ හැම විටම උත්සාහ දරන්නේ හැමදේම අපි අහන ධර්ම කොටාශයට එහා ගිය තවත් වැදගත් වූ ධර්ම කොටාශයක් ඔබේ ජීවිතයට ලං කරන්න අපිට නිතරම ඇස නොගැටෙන නොඇසෙන ධර්ම කොටාශයක් ඔබේ ජීවිතයට ලං කරන්න. ඒ තුළ නිවීම පිණිස යන්නට උත්සාහ දරන බොහෝ පිරිසක් අපේ සමාජයේ ඉන්නවා. ධර්මය අවබෝධ කරගත යුතුමයි කියන හැඟීමෙන්ම ධර්මය අහන්නට පෙළඹෙන කොටසක් ඉන්නවා. ඉතින් ඒ අයට ඒ සඳහා යාමට මහා වාසනාවක් උදා වෙනවා. ඒ උතුම් වාසනාව පාදා දෙමින් අනුශාසනා සිදු කරන අපේ පූජනීය දේශකයාණන් වහන්සේ පදවි ශ්‍රී පුර ලස්සනගම වනසේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට අපි නැවත පුණ්‍ය අනුමෝදනා කරන උන්වහන්සේ කරන සියලු සත්‍යාවන් මේ උතුම් වූ කුසල ශක්තියින් උන්වහන්සේට උතුම් වූ ධර්මය අවබෝධය පිණිසම පාරමිතා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහනින් සමුගන්නෝ හැම දිනාටම එළඹෙන අලුත් අවුරුද්ද තමන්ගේ ජීවිතේ අපේ රටේ තිබෙන සංස්කෘතික මංගල්‍යයක් විශේෂ වූ ඒ අලුත් අවුරුද්ද තව දින දෙකකින් එළඹෙනවා. තමන්ගේ නිවසේ සිටම තමන්ට පුළුවන් ආකාරයේ මේ අලුත් අවුරුද්ද බොහොම සාමකාමීව සමරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහනින් සමුගන්නෝ හැම දිනාටම තෙරුවන් සරණයි. සිත්නෙත් අසපුව දුටු